අපි ඔෆිස් එකේ ළමුන් 100ක් ඉන්නවා. අපේ ඔෆිස් එකේ ළමුන් 100ක් ඉන්නවා. මේ ළමුන් 100ට ඔයාලට කියනවා ලියුමක් යවන්න කියලා. මේ ළමුන් 100ට ලියුමක් යවන්න කියලා කියනවා. එතකොට මේ ළමුන් 100ට ලියුමක් යවන්න කියලා කියපුවාම මොකද වෙන්නේ? ලියුම් 100ක් ටයිප් කරගන්න ඕන. නැත්තම් ලියුම් 100ක් copy paste කරගන්න ඕන. නැත්තම් ලියුම් 100ක් copy paste කරගන්න ඕන. නැත්තම් ලියුම් 100ක් ටයිප් කරගන්න ඕන. ඔය කියන ක්‍රම දෙකෙන් එකක් කරගන්න ඕන. හරි? එක්ක ලියුම් 100ක් ටයිප් කරගන්න ඕනේ. එක්ක ලියුම් 100ක් copy paste කරගන්න ඕනේ. දැන් අපිට mail match කියලා කම්පියුටරේ පාසුකමක් තියෙනවා. ඒක කරගත්තොත් මේ ලියුම් 100 ටයිප් කරන්න ඕනේ නැහැ. මොකද අපිට අවශ්‍ය එක ලියුමක් ටයිප් කරලා අපිට අවශ්‍ය එක ලියුමක් ටයිප් කරලා 100 දෙනාට ලියුම් 100 යවන්න පුළුවන්. මොකද අපි ඔෆිස් එකට ඇතුළත් වෙනකොට ඒගොල්ලෝ ගාව අපේ ඩේටාබේස් එකක් තියෙනවා. මොකක් හරි ඔෆිස් එක වැඩ යද්දි ටිකක් ලොකු තැනක වගේ වැඩකට යද්දි සාමාන්‍යයෙන් ගාමට් එක වගේ වැඩකට යද්දි ඒගොල්ලෝගේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ නම, උපන්දිනය, එතකොට වයස, ඇඩ්‍රස් එක ඔය ටික ඔක්කොම එයාලා එන දවසට අරගන්නවා. එහෙනම් අපි අතුලත් වුණාම නම ගන්නවා, ඇඩ්‍රස් එක ගන්නවා, ටෙලිෆෝන් නම්බරයක් ගන්නවා. හරි, උපන්දිනය ගන්නවා. ඔය ටික එයාලා ඇඩ් කරගන්නවා. අපි පළවෙනියට කොහේ හරි ඔෆිස් එකකට ජොයින් වුණාම. හරි. ඒතර අපේ ඩීටේල්ස් ටික ඒගොල්ලෝ ඉල්ල ගන්නවා. ඔයාලා ඒක දන්නවා මං හිතන්නේ. එතකොට ඒගොල්ලෝ ගාව අපේ නම තියෙනවා, අපේ ඊමේල් account එක තියෙනවා, අපේ ඩෙන්ටිටි නම්බරය තියෙනවා, සේවක අංකය තියෙනවා. හරි. ඔය කියන එක තියෙනවා. එතකොට ඒගොල්ලෝ සැලරි එක කීයද කියලා ඒ ඩේටාබේස් එකේ තියාගෙන තමයි ඉන්නේ. ඊට සැලරි එක දෙන පඩිය අපි තීරණය කරන යද්දි එතකොට ඒකත් ඒ ඩේටාබේස් එකේ තියෙනවා. දැන් අපිට එහෙම තියෙන දැන් අපි හිතමු අපේ ඔෆිස් එකේ 100 දෙනෙක්ට ලියුම් 100ක් යවන්න කියනවා දහම්ට. දහම්ට කියනවා ලියුම් 100ක් දහම් යවන්න ඕනේ අපේ ඔෆිස් එකේ ළමුන් 100 දෙනෙක්ට කියලා. එතකොට දහම් මොකද කරන්නේ? ඒකට පහසුකමක් තියෙනවා mail merge. ඒකේ පහසුකම නම තමයි mail merge. Excuse me Laidu sir. ඔව්. හරි. Laidu sir මට විනාඩි 2ක් විතර දෙනවද මේගොල්ලෝ පොඩ්ඩක් කතා කරන්න? හරි. ළමයි ඕගොල්ලන්ට දැන් අද දවසට 18 වෙනිදානේ අපි පන්තිය පටන් ගත්තේ. එතකොට අද දවස වෙනකොට 18 19 21 දවස් 4ක් අපි පන්තිය කරලා තියෙනවා. මම මුලින් කිව්වා වගේ ළමයි 5 වෙනි දවසේ අපේ පන්තියේ පන්ති ගාස්තු කියන්නේ මුදල් ඕගොල්ලෝ කෝස් එකට ගෙවන්න ඕන. පැහැදිලි නේද? රුපියල් 2800ක් පන්ති මේ කෝස් එකේ ෆීස් එක ඕගොල්ලෝ ගෙවන්න ඕන අපිට. ඒවලා මම ඕගොල්ලෝගේ WhatsApp එකට දානවා ලහිරු සර්ගේ account number එක. හොඳද? ලහිරු සර්ගේ account number එක WhatsApp එකට දැම්මහම දැන් ඔයාලගේ දැන් මම වෙනදට නම් මේගොල්ලන්ට ලහිරු සර් මේ මොනවාද නම්බර් එකක් දෙනවා. දැන් අද මේ ඇවිල්ලා ඉන්න ළමයිගේ නම් ටත් නම්බර් එකක් දෙන්නද නැත්නම් මෙයාගේ නම් වලින් මට රිසිට් එක එවන්න කියන්නද කොහොමද ලහිරු සර් කරන්න ඕනද? මෙයාලගේ නම්බර් එකක් දෙමුනේ නැත්නම් අපිට හොයාගන්න අමාරු වෙන්නේ ගොඩක් කට්ටිය ඉන්නෝනේ. නෑ මේගොල්ලෝ කොහොමත් වට WhatsApp එකට එවපුවාම මට ඇඩ් කරන්න පුළුවන්. ඔව් එහෙම කරමුනේ ඇඩ් කරලා ඊට පස්සේ නම්බර් එකක් දෙමු. ඊට පස්සේ නම්බර් එකක් දෙන එක තමයි හොඳ කියලා තමයි කිව්වේ. එහෙම තමයි කිව්වේ. එහෙම කරමු නේද සර්? මොකද WhatsApp group එකට මේ ඕගොල්ලෝ ළමයිනේ account number එකෙන් දැන් receipt එකක් කොහොමද හම්බෙනවනේ ඕගොල්ලන්ට. ඒ receipt එකේ ඕගොල්ලෝගේ නම ලියලා WhatsApp group එකට මේ දැන් මම මේ මගේ නම්බර එක තියෙනවා. 645 9005 මම මේ detail ටික ඔක්කොම ඕගොල්ලන්ට අද දැන් WhatsApp එකට දානවා. එතකොට receipt එකේ ඕගොල්ලෝගේ නම ලියලා 2800 දාලා receipt එක හම්බෙනවා ඔයාලට. receipt එකේ ඕගොල්ලෝගේ නම ලියලා ඕගොල්ලෝගේ WhatsApp මේ group එකේ ඊළඟ සඳුදා ඉඳලා ඒ කියන්නේ සඳුදා හැන්දෑවේ ඉඳලා මේ group එකට නෙමෙයි link එක එන්නේ. link එක එන්නේ exam group එකට 41 hardware exam කියන group එකට ඕගොල්ලෝම වැටෙනවා.
එතකොට සල්ලි ගෙවලා තියෙන ළමයි හැම කෙනෙක්ම සඳුදා හවස හෙට හවස කෝස් එකට වැටෙන්නේ ඒකෙදි. සල්ලි ගෙවන ඇතුළේ මේකට අපි රිසිට් ලින්ක් එකක් දාන්නේ නැහැ මේ ගෲප් එකට. හොඳද? එතකොට හෙට දවසේ ඕගොල්ලෝ අපේ පන්ති ගාස්තු ගෙවලා රිසිට් එක දානකොට ඕගොල්ලොන්ගේ WhatsApp නම්බර් එකෙන් ඒ කියන්නේ ගෲප් එකට ඇඩ් කරන්න ඕන WhatsApp නම්බර් එකෙන් තමයි ඕගොල්ලෝ මට රිසිට් එක එවන්න ඕන. වෙන නම්බර් එකකින් රිසිට් එක එවලා ඒ නම්බරේ මම ඇඩ් කරාට පස්සේ ඕගොල්ලොන්ගේ නමින් මේ අපිට ඊට පස්සේ ආයේ ඕගොල්ලෝ ලින්ක් එක ආව නැති වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඕගොල්ලෝ මට අපි හිතමුකෝ දැන් මට දෙනෙත් පන්ති ගාස්තු එවනවා දෙනෙත් පබසර කියලා රිසිට් එකේ ලියලා දෙනෙත්ගේ නමින් මට එවනවා දෙනෙත්ගේ WhatsApp අංකෙන් එවනවා. මම එතකොට දෙනෙත්ට මෙතන මෙහි තියෙන අංකයක්. ඒ අංකේ මම ඇඩ් කරනවා දෙනෙත්ගේ. එතකොට දෙනෙත්ගේ ඒ නම්බර් එක තමයි ඇඩ් වෙන්නේ WhatsApp මේ අපේ Excel group එකට. හැම ළමයෙක්ටම පැහැදිලිද ඒක? ඔව් ටීචර් පැහැදිලි. ඔව් එතකොට පුතේ 10 දෙනෙත් මට ඕගොල්ලෝ කෝල් එකක් දෙන්න. මොකද මගේ පන්ති ඉන ළමයිගේ පන්ති ගාස්තු ගන්න 2500යි. අනිත් කට්ටිය අලුතෙන් අපේ කෝස් එකට සහභාගී වෙච්ච ළමයට ගන්න අපි 2800ක් කෝස් එකේ ගාන. ඒගොල්ලෝ පුතේ පස්වෙනි දවසේ හෙට දවසේට පන්ති ගාස්තු දාන්න ඕගොල්ලෝ දාලා රිසිට් එක මට එවන්න. ඒගොල්ලෝන්ගේ හෙට Excel group hardware group එකට වෙන exam group එකට ඇඩ් වෙනවා. මෙතනදී මුදල් ගැන අපි හිතමුකෝ අලුතෙන් ආපු දැන් කෝස් එකට සම්බන්ධ වෙලා ඉන්නව ළමයි මොකක් හරි මුදල් ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න එපා කෝල් කරන්න. කෝල් කරලා මෙන්න මේ හේතුව නිසා මට මෙන්න මෙහෙමයි මේක පොඩ්ඩක් මේ විදිහට කරගන්න පුළුවන්ද කියන එක අහලා ඕගොල්ලන්ට මම එතකොට ඔයාලා මට හේතුව සාධාරණ නම් මට පුළුවන් ඕගොල්ලන් group එකට ඇඩ් කරන්න. ඒක මට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මට කතා කරන්න නැතුව මම කිසිම කෙනෙක්ව group වලට ඇඩ් කරන්නේ නැහැ. exam group එකට. මොකද හෙට ඉඳලා මේ ඔයාලගේ ඔය group එකට link එක වැටෙන්නේ නැහැ. පැහැදිලි නෑ මොකෙමෙක්ටම මම දැන් group එකට දානවා WhatsApp number එක මගේ සර්ගේ account number එක දානවා. මගේ WhatsApp number එක දානවා. ඕගොල්ලෝ සල්ලි දාලා රිසිට් එකේ මතක් කරලා මට පේන අකුරෙන් ඕගොල්ලෝ නම ලියන්න නැත්තම් ෆෝන් එකේ ෆොටෝ එක ගහකට පස්සේ ෆෝන් එකෙන්ම එඩිට් කරලා ලියන්න පුළුවන් ඕගොල්ලෝගේ නම. රිසිට් එකේ පැහැදිලිව නම ලියලා exam group එකට ඇඩ් කරන්න ඕන WhatsApp number එකෙන් මට WhatsApp කරන්න. හරි නේද ළමයි? එතකොට එතනදී නම යටින් hardware course කියලා ලියන්න ඕන. දෙනෙත් පබසර hardware course කියලා රිසිට් එකේ පොඩියට ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. නැත්තම් රිසිට් එක එවලා පල්ලෙහෙන් ඔයාලගේ WhatsApp මට ඕගොල්ලෝ මැසේජ් එකක් එවනවා. ෆොටෝ එක එවනවා. ඊළඟ මේ රිසිට් එකේ ලියන්න ඕන නම ඔයාලගේ අනිවාර්යෙන්. රිසිට් එකේ නම ලියලා එවනවා පල්ලෙහෙන් මැසේජ් එකක් දාන්න hardware course කියලා. අනිවාර්යෙන් රිසිට් එකේ නම ලියලා මට ෆොටෝ එක දාලා එවනවා. පල්ලෙහෙන් මැසේජ් එකක් දාන්න hardware course කියලා. එතකොට මම ඔයාලව group එකට ඇඩ් කරනවා. මොකද පුතේ තව වෙන courses තියෙනවා ඒවට ඇඩ් වෙයි ඊට පස්සේ ඔයගොල්ලෝම. පැහැදිලි නේ හැම එක්කෙනෙක්ටම? මේගොල්ලෝ ඔෆිස් කෝස් එක. sorry ඔයගොල්ලෝ ඔෆිස් course එක. sorry මට පැටලෙනවා පුතේ දැක්කනේ අපිට පැටලෙනවා මට මේ group ගොඩකට ඇඩ් කරන්න තියෙන නිසා ඔෆිස් course එකේ හින්දා පස්වෙනි දවසේ හෙට දවසේ ඔයගොල්ලෝ මුදල් දාන්න ඕන 2800ක්. දාලා මට රිසිට් එකේ නම ලියලා රිසිට් එක WhatsApp කරන්න ඕන ඔයගොල්ලෝගේ WhatsApp අංකෙන්. WhatsApp කරාට පස්සේ මැසේජ් එකක් දාන්න ඔෆිස් කෝස් කියලා මම එතකොට ඕගොල්ලෝව ඇඩ් කරනවා හෙට දවසේ ඔෆිස් 40 වෙනි group එක ඔෆිස් කියන එක group එකට ඇඩ් වෙනවා ඔයාලා. පැහැදිලි නේ හැම කෙනෙක්ටම? මිස් එතකොට මේ රිසිට් එක දාන්න ඕන මිස් ගාරන් එවන නම් මේ පර්සනල් නම්බර් එකනේ. මම WhatsApp පුතේ මගේ නම්බර් එක ඔයගොල්ලෝ දන්නවනේ WhatsApp නම්බර් එක ඔයා දෙන්නෙත් නේද? ඔව් මිස්. හරි මම WhatsApp එකට මේ ඕගොල්ලන්ට එක්සැම්පල් එකකුත් දාලා තියෙනවා රිසිට් එක කොහොමද එවන්නේ මට ෆොටෝ එකක් දාලා කියලා. හරි නේද මේ කෙනෙක් මට ඊළඟ හරි. හා මිස් මේ මමයි දෙනතුයි කෝල් එකක් ගන්නද කියන්නේ පන්ති ඕනේ වල. පුතේ ඕනේ ඔයාලට 2500 කෝස් එක ඕන නම් මොනවද අහගන්න කමන්නේ. හා මිස්. හරි ජේස්පිටල මේ හරි. එතකොට අපි මේල් මේජ් කරන්න ඕනේ කීප දෙනෙක්ට ලියුමක් යවනකොට. නැත්තම් අපිට 10 දෙනෙක්ට 100ක් විතර වැඩපොළේ ඉද්දි 100 දෙනාට ලියුම් 100ක් කොපි කරන්න වෙනවා. ඒකයි අපි ඒකට මේල් මේජ් පහසුකම යොදාගන්නේ. එතකොට අපේ මේල් මේජ් එක කරපුවාම ලියුම් 100ක් එකපාර ළමුන් 100 දෙනාට යවන්න පුළුවන් වෙනවා. හරි. අපි හිතමු අපේ වැඩපොළේ ලියුම මෙන්න මේ තියෙන්නේ කියලා. හරි. එතකොට අපි වැඩපොළේ මෙන්න මේ දවසේ මෙන්න මේක කියලා මෙන්න මේ විස්තරයක් කියලා අපි මෙන්න මේ වගේ ලෙටර් එකක් යවනවා. හරි. එතකොට අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම මුලින්ම මොකද කරන්න ඕන මේ ලෙටර් එක ෆොටෝ එකක් ගන්න එකක් දාලා
letter එක ෆොටෝ එකක් ගහගන්න ළමයි ටක් ගාලා. හරි සර් ෆොටෝ එකක් ගහගත්තා. හරි. දමිත්‍ර ෆොටෝ එකක් ගහගත්තද? ඔව් සර්. හරි. රුවන් ගහගත්තද? ඔව් සර්. හරි. දැන් මෙන්න මෙහෙමයි දැන් කරන්න. හෙටින් පස්සේ මෙයාගෙන් ඔක්කොම ටික ඔයාලට එවනවා. හරි. වීඩියෝ ටිකත් බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. හරි. එතකොට අපි බලමු කොහොමද මේක එවන්නේ කියලා. හරි. එතකොට මුලින්ම කරගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම ඉස්සෙල්ලම දුවේ පුතේ ඔයාලා මේ ටික ටයිප් කරගන්න ඕනේ. හරිද? මුලින්ම මේ තියෙන ලියුම ටයිප් කරගන්න. එක ලියුමක් අපි ටයිප් කරගන්නවා. එක ලියුමක් මොකද කරන්නේ? අපි ටයිප් කරගන්නවා. මුලින්ම එක ලියුමක් අපි කම්පියුටරේ ටයිප් කරගන්නවා. හරිද? එක ලියුමක් කම්පියුටරේ ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙනවා මේලින් කියලා ටැබ් එකක්. මෙතන තියෙනවා මොකක්ද? මේලින් කියලා ටැබ් එකක්. ඔය මේලින් කියන ටැබ් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඔන්න ඔය විදියට. හරිද? මේලින් කියන ටැබ් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ ඔෆිස් එකක් ගත්තම යාලා ගාව ඩේටාබේස් එකක් තියෙනවා. දැන් අපිට අපි ගාව ඩේටාබේස් එකක් නැහැ. එතකොට අපි මුලින්ම කරන්න ඕන ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ. හදාගන්න කියන ඩේටාබේස් එකක් ටයිප් කරගන්න ඕනේ. හරි. එතකොට අපි මුලින්ම ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ. දැන් මොකද අපි ටයිප් කරපු එකක් නැහැනේ. දැන් ඔයාලා ඉස්සෙල්ලාම ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ. එතකොට ඩේටාබේස් එකක් හදාගන්න හැටි ඉස්සෙල්ලාම මුලින්ම ඉගෙන ගන්න ඕනේ. කොහොමද ඩේටාබේස් එකක් හදාගන්නේ කියලා. හරිද ළමයි? එතකොට ඩේටාබේස් එකක් හදාගත්තම තමයි මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඔන්න මම පොඩි ඩේටාබේස් එකක් දානවා. හරි. ඔන්න දැන් රටේ පොඩි ඩේටාබේස් එකක් ළමුන් කීප දෙනෙක්ගේ නම් මෙතන මේ ස්ටෙප් බයි ස්ටෙප් මේනේජ් කරන විදිහදී මේ තියෙන්නේ. හරි. ඔන්න මම මේල් මේජ් කරන දැන් මේ නම් ටිකට තමයි මේල් මේජ් කරන්න ඕනේ. හරි. එතකොට මේ නම් ටිකට ලියුම් යවන්න ඕනේ. එතකොට මේ වගේ අපේ කියන්නේ අපි ගාව ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම මුලින්ම මේ ඩේටාබේස් එක ඔයාලා හදා ගන්න ඕන මේල් කරන්න කලින්. මොකද කරන්න ඕන මේල් කරන්න කලින් මොකද කරන්නේ? ඩේටාබේස් එක මේල් මේජ් එකේ හදා ගන්න ඕනේ. මේල් මේජ් කරන්න කලින් ඩේටාබේස් එක අපි ක්‍රියේට් කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර මේල් මේජ් එකේ. මොකක්ද පළවෙනි පියවර ඩේටාබේස් එක සාදා ගැනීම. හරි. එතකොට අපි දාම ඔෆිස් එක වැඩ කරනකොට ඔෆිස් එකේ ඩේටාබේස් එකක් හදලා තියෙනවා. ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, සිටි එක, ස්ටේට් එක ඔක්කොම හදලා තියෙනවා. දැන් අපි ගාව නැහැනේ. අපි මුලින්ම ඩේටාබේස් එකක් හදා ගන්න ඕනේ. හරි. එතකොට මේකත් ෆොටෝ එකක් ගහගන්න. හරිද ළමයි? ළමයි හරිද? හරි. හරි. හොඳයි. හරි. ඔන්න දැන් මම වැඩේ පටන් ගන්නවා. හරිද? මුලින්ම දුවේ පුතේ පළවෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේක. හරිද? මම ඒක පොඩ්ඩක් print screen එකක් ගහගන්නම්. මෙන්න මේකට යනවා select type a new list කියන එකට. මම ඒක පොඩ්ඩක් දාගන්නම්. ඒක ඔයාලට ලේසි මම ඒක එව්වම
ඉස්සල්ලාම පුතේ මෙන්න මේකට යනවා. ඒකේ තියෙනවා දුවේ පුතේ type a new list. මොකක්ද list එක හදා ගන්න ඕනේ. ඉස්සල්ලාම අපි ක්ලික් කරනවා type a new list කියන එක. පළවෙනියට අපි ක්ලික් කරනවා type a new list කියන එක. හරිද? හරි. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා පළවෙනි එක first name කියලා. පුතේ first name එක මෙතනට ගන්න ඕනේ. ගන්නෙ කොහොමද? ඔයා මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා customize columns කියලා. ඔන්න ඔකට මුලින්ම ක්ලික් කරනවා. customize columns. හරි. දැන් ඔයාලට පේනවා first name last name මේ ටික තියෙනවා. හරි. එතකොට පළවෙනියට එන්න ඕන title එක නෙමෙයි first name එක. ඔන්න ගන්නවා first name එක උඩට. ඊළඟට එන්න ඕන last name එක. move up කරනවා. තුන්වෙනියට එන්න ඕන city එක. ඔන්න move up කරනවා. තුන්වෙනියට එන්න ඕන state එක. ඊට පස්සේ දුවේ පුතේ ඕකේ කරගත්තා. ඔන්න මම ආයෙත් කරනවා හොඳට බලා ගන්න. මේක අවශ්‍යම දෙයක් ඔෆිස් එක වැඩ කරද්දී select recipient list ගියා. type a new list ගියා. customize columns කියන එක තේරුවා. first name එක උඩට ගත්තා. last name එක උඩට ගත්තා. city එක උඩට ගත්තා. state එක උඩට ගත්තා. අපිට අවශ්‍ය ටික ගත්තා කි. හරි. දැන් අපි හිතමු මෙතනට වෙන මොකක් හරි ඇඩ් කරන්න ඕන කියලා. ඒකත් මතක තියාගන්න. වෙන ෆීල්ඩ් එකක් ඇඩ් කරන්න ඕන කියලා මේ ටයිටල් එක මොකක් හරි මේකක් වෙනකොට වෙන එකක් ඇඩ් කරන්න. එතකොට දුවේ පුතේ මෙතනින් කරන්නේ. මම ඇඩ් කරමු තව ෆීල්ඩ් නේම් එකක්. ලහිරු කියලා. ඩිපාර්ට්මන්ට් කියලා ඇඩ් කරමු. ඔන්න ඇඩ් කරා ඩිපාර්ට්මන්ට් කියලා. ඕකේ කරා. ඊට පස්සේ දුවේ පුතේ ඔයාලට පේනෙයි මෙතන උඩින් එනවා ඩිපාර්ට්මන්ට් කියලා. දැක්කද ආව ඩිපාර්ට්මන්ට් කියලා? තව අලුත් එකක්. ඔව් සර්. හරි. එතකොට ළමයි මතක තියාගන්න අපි අලුතෙන් එකක් ඇඩ් කරගත්තම ඔන්න ඔය විදිහට තමයි ඇඩ් කරගන්නේ. එතනට එකක් ඇඩ් කරගන්න ඕන නම්. එතකොට මම දත් එක වැරදීමක් වෙලා. ඒක අයින් කරන්න ඕනේ. මෙතනින් delete කරා. ඒක රීනේම් කරන්න ඕනේ. මෙතනින් රීනේම් කරා. රීනේම් කරන්න ඕන නම් මෙතනින් රීනේම් කරනවා. ඩිලීට් කරන්න ඕන නම් මෙතනින් ඩිලීට් කරනවා. හරි. එතකොට ජානුට පැහැදිලිද? ඔව් සර්. හරි. සර් පොඩ්ඩක් අය කියන දෙන්න ඔය එකපාරක්. හරි පුතේ. හරි. ඔන්න බලා ගන්න. මුලින්ම යනවා මේලින් කියන එකට. ඊට පස්සේ දුවේ පුතේ මෙතනින් සිලෙක්ට් කරනවා select recipient list කියන එක. ඒකෙන් සිලෙක්ට් කරනවා type a new list කියන එක. ඊට පස්සේ සිලෙක්ට් කරනවා customize columns කියන එක. first name එක සිලෙක්ට් කරලා උඩට ගත්තා. last name එක සිලෙක්ට් කරලා උඩට ගත්තා. city එක සිලෙක්ට් කරලා උඩට ගත්තා. state එක සිලෙක්ට් කරලා උඩට ගත්තා. ඕකේ කරගත්තා. හරිද? හරිද ළමයි? හරි. first name එක සිලෙක්ට් කරා, last name එක සිලෙක්ට් කරා, city එක සිලෙක්ට් කරා, state එක සිලෙක්ට් කරා. ඊට පස්සේ ඕකේ කරගන්න. ඕකේ කරගන්න මෙතනින් දැන් අපි අර තියෙන ටික ටයිප් කරන් එන්න ඕනේ. මම දැන් නිකන් මොන හරි ටයිප් කරනවා. first name එක ලහිරු කියලා ගහනවා. last name එක සිල්ලා කියලා ගහනවා. city එක ගහනවා. හරි. ඔන්න දැන් එකක් ගහලා ඉවරයි. ඊට පස්සේ තව එකක් ඇඩ් කරන්න ඕන නම් new entry කියන එක ඔබනවා.
මම 3ක් විතර ගහන්නම් ලියුම් 3ක් විතර ගන්නම් හරි ඊට පස්සේ මේ මැසේජ් එක ඕකේ කරනවා ඊට පස්සේ ෆයිල් නේම් එක දීලා අපි ડોකියුමන්ට් එක අපි අවශ්‍ය තැනක සේව් කරගන්නවා දැන් මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගන්නවා නමක් දෙනවා මේල් මේජ් කියලා දෙනවා මේලින් කියලා දීලා සේව් කරගත්තා හරිද හරි ඊට පස්සේ මෙන්න මේ ටික මෙන්න මෙහෙම එන්නේ ඒක අපි ගන්න ඕනේ දැන් මම ඒක අරගන්නවා හරි ඔයාලට පේනවා එතනින් අලුතෙන් ටැබ් එකක් අලුතෙන් එකක් එනවා මේලින් කියන ටැබ් එකේ එනවා මේ insert merge field කියන එක enable වෙනවා option එක ඔන්න first name එක add කරා මෙන්න last name එක add කරා මෙන්න යාගේ city එක add කරා මෙන්න state එක add කරා හරි එතකොට ලියුම යවන කෙනාගේ නම last name එක city එක state එක ওই ටික add කර ගන්නවා. එයාගේ නමට ලියුම යවන්න යනවා. හරි. ඊට පස්සේ ওই ටික add කරාට පස්සේ mail merge කරන්න පොඩි option එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපි select කර ගන්න ඕනේ start merge කියන එක. mail merge කියන එක. start mail merge කියන එක select කර ගන්න ඕනේ. මුලින්ම select කරනවා start mail merge කියන එක select කරනවා. ඒකේ තියෙනවා step by step mail merge විචාර්ට් කියලා. ඒක ක්ලික් කරගන්නවා. හරිද? ඊට පස්සේ මුලින්ම එනවා මෙන්න මේක. ක්ලික් කරගත්තම මේකට ගිහිල්ලා මේකෙන් select කරනවා select the different list කියන එක. select different list desktop එකේ තියෙනවා අපේ මෙන්න මේක මේලින් කරන database එක මෙන්න මේ විදිහට මේලින් කරන database එක select different list ඔකේ desktop එක select කරනවා ඉස්සරහට කියන desktop එක ඔන්න select කරා open කරා ඊට පස්සේ මේක open කරගත්තා හරිද? හරි. ඊට පස්සේ දුවේ පුතේ එතකොට ඒ වැඩ ඒ ටික හරි. ඊට පස්සේ අපි මෙතන පල්ලහැ ඔයාලට පේනවා next write your letters කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ අපි select කරනවා address block කියන එක. ආයෙත් මේකම කරනවා මම ඊට පස්සේ දානවා ටික් එක මේකට never include the country and region කියලා ඊට පස්සේ okay කරනවා next කරපුවාම හරි next කරපු ගමන්ම ඊට පස්සේ මෙන්න මේ විදියට මේලින් කරන ලිස්ට් එක වැටෙනවා හරි මේක එකපාරක් හදලා දීලා මේක දැන් ආයෙ next කරනවා හරි ඔන්න ඔය විදිහට next කරපු ගාම list එක වැටෙනවා ඔන්න දැන් දෙවෙනි නම මෙන්න තුන්වෙනි නම පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා හරි ඔන්න ඔය විදිහට මේල් කරන list එක වැටෙනවා එතකොට යවන්න එක්කෙනාගේ නමක් ගන්නවා පේනවද රුවන් 10 දැක්කද ලහිරු දැක්කද ඒ ටික වැටෙනවා ඔන්න ඔය විදිහට මේල් මේජ් කරගන්න පුළුවන් මම පොඩ්ඩක් ආයෙ පාරක් කරනවා මේක අයින් කරන්නම්
මතක තියාගන්න. මේකත් අයින් කරන්න. ලිස්ට් එක ටයිප් කරලා ඉවරනාට පස්සේ ලිස්ට් එක සේව් කර ගන්නවා. හරි. select recipient list ගියා, type a new list ගියා, ලිස්ට් එක හදාගත්තා. මෙතනින් අපිට අවශ්‍ය ටික උඩට දාලා හදාගත්තා. ඊට පස්සේ ඕකේ කරා. අලුත් එක්කෙනෙක් නමක් ඇඩ් කරා. ගත්තා. හරි. ඊට පස්සේ ඕකේ කරලා මේක සේව් කරගන්නවා කම්පියුටරේ. එතනට දෙනවා නම. දීලා ඕකේ කරනවා. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා මොකද කරන්නේ? මෙතන ක්ලික් කරලා යනවා insert merge fill කියන එක ඇඩ් කරනවා ටයිටල් එක. එන්ටර් කරනවා. ඇඩ් කරනවා මොකක්ද? ටයිටල් එක. එන්ටර් කරනවා. ෆස්ට් නේම් එක. ඇඩ් කරනවා ලාස්ට් නේම් එක. ඇඩ් කරනවා කම්පැනි නේම් එක. හරි. ඔය ටික කරලා ඉවර වුණාට පස්සේ අපි යනවා start mail merge කියන එකට. start mail merge කියන එකට. ඒකේ තියෙනවා step by step mail merge wizard කියලා. ක්ලික් කරනවා. ඒකේ තියෙනවා select different list කියලා. අපි සේව් කරගත්ත ලිස්ට් එක දැන් පෙන්නනවා. අපි සේව් කරගත්ත ලිස්ට් එක පෙන්නුම් කරනවා මෙතනින්. ඕකේ කරගන්නවා. ආයෙත් ඕකේ කරගන්නවා. ඔන්න ලිස්ට් එක වැටුණා. ඊට පස්සේ අපි දෙවෙනි නම. ඔන්න ලිස්ට් එක ওই විදියට වැටිගෙන යනවා. අපිට ඊට පස්සේ මේල් මේජ් වෙලා දැන් තියෙන්නේ. දැක්කද නම් ටික එනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා next කියන එක select different list ඔබනවා. ඔබලා අපි අලුත් එකේ නේ කරන්නේ ආරක මේක ටිකම අවිල්ලා තියෙන්නේ. ඉස්සල්ලා කියව ටික මේ අවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ next කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? address block එක select කරනවා. ඒකේ තියෙනවා insert never include කියලා. ඕක දාගන්නවා. දාලි වෙලා okay කරනවා. හරි. okay කරලි වෙලා next කරනවා. දැන් ඔන්න ඔය විදිහට වැටෙනවා. දැන් අපිට ලියුම් ටික පල්ලයට ගන්න ඕන නම් තුන් දෙනාට next complete කියන එක select කරලා edit individual letters කියන එක click කරනවා. ඊට පස්සේ ඒකේ okay කියන එකට ටික් කරලා ටික් මාක් එක මේකට දාලා okay කරනවා. පල්ලයට ඔය වගේම නමට ලියුම් 3. නම් 100ක් 200ක් තිබ්බොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට ලියුම් ටයිප් කරන්න වෙනවනේ. නැත්තම් කොපි පේස්ට් කරන්න වෙනවා. නම ගන්නවා නම වකනවා කොපි පේස්ට් කරනවා. එහෙම කරන්න ගියාම කරදරයක් වෙන නිසා තමයි කම්පියුටර් software word වල ප්‍රෝග්‍රෑම් කරලා තියෙන mail merge කියලා. mail merge කරපුවම අපිට ටග් ගාලා ලියුම් ටික යවා ගන්න පුළුවන්. දැක්කනේ දැන් ඔයාලට තේරුණානේ. හරි ලේසි මේ ඉමේජ් කරන එක. හරි. දැන් අපි මම තව ලියුමක් අරගන්නවා. මේක අපි තව ලියුමක් ගමු. හරි. අපි ඔයාලගේ ඔෆිස් එකේ ජෙනරල් මීටින් එකක් මෙන්න මේ දවසේ අහවල් දිනේ ජෙනරල් මීටින් එකක් තියෙනවා කියලා ඔෆිස් එකේ ඩිරෙක්ටර් මැසේජ් එකක් කට්ටියට යවන්න ඕන. හරි. මෙන්න මේ දිනේ annual meeting එකක් තියෙනවා කියලා. හැම එක්කෙනාටම යවන්න කියලා කියනවා. වැඩ කරන හැම සේවකයාටම යවන්න කියලා කියනවා. එතකොට මුලින්ම කරගන්නේ annual meeting එක
තියනවා කියලා යවන්න කියපුවාම අපි වැඩපොලේ database එක ගන්නවා. කියන database එකක් එයා හදලා තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ඔෆිස් එකකට යනකොට එයාලගේ database එකක් තියෙනවා. ඒ database එක අපි තියෙනවා නම් ඒක අපි open කරගන්නවා කියන්නේ mailing වලට ගිහිල්ලා start main page වලින් මේක type කරලා ඉවරනාට පස්සේ මෙතනින් letters දීලා දැන් මෙතන මේ අලුත් එකක් මේකත් කතා කරන්නම්කො. ඒවල මෙතනින් දෙනවා letters. මම දැන් ඉක්කලා පෙන්නනවා. හරි. මේක මකමු ඉස්සෙල්ලා. ඒක ඔයාලා තීරුම් ගත්ත එක. හරි. හොඳ මැකුවා. හරි. දැන් අපි list එක type කරලා ඉවරයි. ඔයාලට මතක ඇති list එක type කරලා තියෙන්නේ. හරි. අපි list එක type කරගන්න හැටි කතා කරමු මුලින්ම. මේකට ගියා තියෙන list එක type new list ගියා. නම title එක first name එක last name එක city එක type කරගත්තා. අලුත් එකක් යටට ගන්න ඕන නම් new entry. තව අලුත් එකක් ගන්නවා new entry. ඒක delete කරන්න ඕන delete entry. okay කරගත්තා. හරිද? ඊට පස්සේ තියෙනවා හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ list එක type කරලා ඉවරලා save කරගන්නවා. ඊට පස්සේ start mail merge කියන එක click කරනවා. ඒක select කරනවා letters කියන එක. select කරලා next කරනවා. ඊට පස්සේ use the current document කියන එක select කරලා next කරනවා. ඊට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ පියවර. මේක select කරනවා browse කරනවා අපේ list එක. දැන් මම හදපු එකක් දාන්න. ඔය තියෙන list එක කියලා මේක කියලා දුන්න මෙන්න මේ වගේ තමයි database එකක් පෙන්වන්නේ. ඕක open කරගත්තා. හරි. ඔන්න database එකක් දැන් ගත්තා. හරි. ඊට පස්සේ ඒකේ තියෙන merge ටික අපි add කරගන්නවා. title එක තියෙනවද දැක්කේ නෑ මම හරියට. ඒක තියෙනවා කියලා මම හිතලා add කරගත්තා. first name last name මේකේ city state city add කරගත්තා. හරි. ඔන්න ඔය විදිහට අපි list එක add කරගන්නවා. add කරලි වෙලා පල්ලෙහා තියෙනවා next write your letters කියලා. ඒක click කරගන්නවා. ඊට පස්සේ mail match කියන මේ window එකේ එනවා. ආවට පස්සේ එතනින් select කරනවා address block කියන එක. ඊට පස්සේ මෙතනින් දෙනවා never include the country region කියන එක. දීලා okay කරනවා. දීලා okay කරගන්නවා. හරි. දීලා okay කරගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් next කියන බටන් එක click කරනවා. මොන දැන් කට්ටිය මාරු වෙනවා දැක්කද? හරි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා next complete the merge කියලා. ඒක click කරගන්න. print කරන්න කයන්න ඕන edit individual letters කියන එක select කරගන්න. ඒක select කරලා all කියන එකට tick කරලා okay කියන එක ඔන්න ඔය විදියට දෙනවා. එතකොට පල්ලෙහෙන් පල්ලෙහාට මෙන්න මේ විදියට ලියුම් ටික ඇවිල්ලා තියෙනවා. හරි. ඔය විදියට ලියුම් ටික ඇවිල්ලා තියෙනවා. හරිද ළමයි? තේරුණාද? නුවන්ට තේරුණාද? ඔව් සර්. හරි. එතකොට නුවන්ට තේරුණාද? ඔව් සර්. හරි. දෙනෙත් හරියටම තේරුන්නේ නැහැ සර්. තව එකපාරක් කරලා පෙන්නන්න වායි මුලින්ද. හරි. තව එකපාරක් කරනවා බලන්න දෙනෙත්.
අපි ඉස්සෙල්ලාම ලියුම ටයිප් කරගත්තා. ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ලියුම ටයිප් කරගත්තා. ලියුම ටයිප් කරගත්තට පස්සේ අපි ලිස්ට් එක හදාගන්නවා. ලිස්ට් එක තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. ලිස්ට් එක නැත්නම් අපි ඒක හදාගන්න ඕනේ. මේල් මර්ජ් කරද්දී මතක තියෙන්න ඕන අලුතෙන්ම ටැබ් එකක් තියෙනවා මේලින් කියලා. ඔය ටැබ් එකට යනවා. අපේ ලිස්ට් එක අපි හදා ගන්නවා මුලින්ම. select recipient list කියන එක select කරනවා. ඒකේ තියෙනවා type a new list කියන. ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ title එක first name එක last name එක company name එක ඒ ටික type කරලා okay කරගන්න. ඊට පස්සේ අහනවා එයා save කරගන්නද කියලා. එයා අපේ කම්පියුටරේ කොහේ හරි ස්ථානයක save කරගන්නවා. හරි. ස්ථානයක save කරගන්නවා. ඊට පස්සේ save කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා mail-in කියන tab එකේ මෙන්න මේ කියන option එක enable වෙනවා. insert merge field කියන එක. insert merge field කියන එක. මොකද කරන්නේ? මේකට ගියා first name එක add කරා. මේකට ගියා last name එක add කරා. මේකට ගියා address line එක add කරා. මේකට ගියා city එක add කරා. හරි. city එක නෑ මම හිතන්නේ. තියෙනවා ටික add කරගත්තා. හරිද? ඊට පස්සේ mail-in කියන එකට ගිහිල්ලා එතන තියෙනවා start mail merge කියලා ඒක ක්ලික් කරගන්නවා. ඒකේ පළවෙනියට තියෙනවා step by merge wizard කියලා. mail merge wizard කියලා. ඔබ ක්ලික් කරගන්නවා. හරි. ඒකේ මෙන්න මේක තමයි පළවෙනියට එන්නේ. මම මේක ගන්නවා පියවර වලට. පළවෙනියට එන්නේ මෙන්න මේක. ඔය පේන එක තමයි පළවෙනියට එන්නේ. ඒකේ තියෙනවා letters කියලා. ඒක select කරගන්නවා. ඒක next කරගන්නවා. use the current document කියන එක select කරගන්නවා. ඒකත් next කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහනවා browse කරන්න කියලා. එක සැරයක් browse කරලා තියෙන හින්දා මේ විදිහට පෙන්නන්නේ. මෙතන browse කියන එකක් එයි. ඒක දීලා මේක තියෙන ස්ථානේ browse කරගන්නවා. save කරලා තියෙන document එක තියෙන ස්ථානේ database එකේ. select ඒක okay කරලා ඉවරලා next write your letters කියන එක ඔබනවා. ඊට පස්සේ select කරනවා address block කියන එක. ඊට පස්සේ ඒකෙන් select කරනවා never include the country and region කියන එක. ඊට පස්සේ okay කරනවා. ඊට පස්සේ okay කරනවා. ඊට පස්සේ next preview your letters කියන එක select කරනවා. ඔය select recipient list කියන තැන අපේ list එකේ ඇවිල්ලා තියෙන පළවෙනි එක නා දෙවෙනි එක නා. ඔය පළවෙනි එක නා දෙවෙනි එක නා තුන්වෙනි එක නා. ඔය විදිහට එනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා next complete the merge කියලා. ඒක select කරගන්න. ආයෙත් පල්ලෙහා තියෙනවා edit individual letters කියලා. ඒක select කරගන්නවා. ඒක select කරලාමයිනේ okay කියන එක click කරගන්නවා. ඊට පස්සේ පල්ලයට ලියුම් ටික ඔන්න ඔය විදියට වැටිලා තියෙනවා. හරිද? තේරුණාද? දෙනෙක් තේරුණාද? තේරුණා. හරි. අපි යන් ඊළඟ එකේකට. හරි.
මේකට යක පොඩි වැඩි යෝග හරි මෙන්න මේ කියන ඇගීම හරි ගහ ගන්න ටක් ගාලා ෆොටෝ එකක් හරි සර්. අලුත් ළමයි ගහ ගත්තද ඔව් සර්. ගහ ගන්න හරි ඉතුරු ටික ගහ ගන්න හරිද හරි සර්. හරි ගන්න මේ කොමුඩේ හෙට විද්‍යාවට එවනවා හරි හරි පුතේ දැන් අපි බලමු ඔයාලට දැන් මේ වෙනකොට මේ ෆොටෝ එක දානනේ මම නිකන් චුට්ටක් එකපාරක් කියලා දෙනවා ඒක දැන් ඔයාලට චූටි දෙයක් ඒක ඔයාලට කරන්න දෙයක් නෑ මට ඔයාලා මේකට ඒක දන්නවා මම ෆොටෝ එකක් දානවා ටක් ගාලා insert picture අවශ්‍ය පින්තූරය සිලෙක්ට් කරලා තියෙන ස්ථානයේ පින්තූරේ තියෙන ස්ථානයේ තෝරගත්ත පින්තූරේ insert කරා මෙන්න මෙතන එනවා wrap text කියලා layout option එක එනවා wrap text කියලා තියෙනවා මෙතන පුළුවන් picture tool වලින් පුළුවන් මේකට ගියා in front of text කියන එක දුන්නා දීලි වෙලා මේක ටිකක් ලොකු කරගත්ත පින්තූරේ ඔය විදිහට දාගත්තා ඊට පස්සේ දෙවි පුතේ ගියා insert shape text box කියන එක ඔන්න ඔය විදිහට ගත්තා ඊට පස්සේ දෙවි පුතේ text box එක ගත්තට පස්සේ text box එක ඔය විදිහට ගත්තා මෙන්න මේකට ගිහිල්ලා මේ ටික ටයිප් කරගන්න ඕනේ ගියා අකුරු ටික ලොකු කරගත්තා ටෙක්ස්ට් බොක්ස් එකේ ඇතුලේ තියෙන ටික ඔයාලා ටයිප් කරගන්න ඉන්න ඒ කරන වෙලාවට ටයිප් කරගන්න ඒ ටික ඔයාලට ලේසි මේකත් ඔයාලට ලේසි මම හිතන්නේ මොන එකපාරක් කරලා පෙන්නනවා insert ගියා word art එකක් ගත්තා කළු පාට ටිකක් දාලා ඔය විදිහට ගත්තා කියලා හිතමු ඊට පස්සේ දුවේ පුතේ මෙතනින් පස්සේ පොඩි වැඩ කැලලක් කරන්න කියනවා. ඒ කියන්නේ පුතේ අපි පත්තරවල ඔයාලා දැකලා තියෙනවා පත්තරයක් ගත්තම මෙන්න මේ වගේ කඩලා තියෙනවා. පත්තරවල. ඔන්න ඔය වගේ කොලම්ස් වලට බෙදලා තියෙනවා. මේ වගේ තීරු වලට බෙදලා තියෙනවා. ඔය වගේ තීරු වලට බෙදලා තියෙනවා. ඒක කරන්නේ Microsoft Word එකේ දුවේ පුතේ page layout එකකින් මොකෙන්ද page layout එකකින් ඒකේ තියෙනවා columns කියලා ඒකට ගිහිල්ලා ඒකේ select කරන්න ඕන more columns කියන එක columns කියා more columns කියා හරි ඊට පස්සේ දුවේ පුතේ මෙතනින් දා ගන්නවා these point forward කියලා
මෙතනින් අපි සිලෙක්ට් කරනවා තුනක් මම ඉතන තිබ්බේ 3 columns එන්නේ සිලෙක්ට් කරලා this point forward දාගන්න. ඊට පස්සේ පුතේ ඕකේ කරගන්න. හරි. මොකද මෙතන කර්සර් එක මෙතන තිබිච්ච ඉඳ ඔය ප්‍රශ්නේ ආවේ. එතන තිබ්බ කර්සර් එක columns කියා more columns කියා. 3 columns select කරා this point forward කියලා දාගත්තා. ඕකේ කරා. දැක්ක නේද? දැක්කද උඩ ටික ඔය විදිහට තියෙනවා. යට ටික තුනට කැඩලා තියෙනවා. තේරුණාද නැද්ද? සායත් පොඩ්ඩක් කියන්නකෝ. ජානු තේරුණාද? නෑ සර්. හරි. හරි බලාගන්න. හරි. අපි මේ ටික මුලින්ම ඉස්සලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ ටික ටයිප් කරගන්නවා. පුතේ කර්සර් එක තියන්නේ මෙතන නෙමෙයි. ඒක මතක තියාගන්න. මට ඉස්සලා කරදුනේ ඒකයි. පළවෙනි පාර කරද්දී ඒකයි මම ඒක පෙන්නුවා ඔයාලට. මෙන්න මෙතන ඩබල් ක්ලික් කරන්න ඕනේ ඉස්සලා. මේකෙන් යට කර්සර් එක මෙතන තියන්න එපා. ඒතකොට මෙතන ඉඳන් තමයි කොලම්ස් වලට කැඩෙන්නේ. මෙතන ඩබල් ක්ලික් කරා page layout එකට ගියා. ඒකේ columns කියන එකට ගියා. ඒකේ more columns කියන එකට ගියා. 3 columns කියන එක දැම්මා. මෙතනින් දාගන්න this point forward කියන එක. දාලි වෙලා okay කරා. එහා පැත්තට මාරු වෙනකොට break එකට ගියා. column කියන එකට ගියා. break එකට ගියා. එහා පැත්තට මාරුණා. තමයි තේරුණාද දැන්? ඔව් සර් තේරුණා. WLG weight කියන එක නා තේරුණාද? තේරුණාද? WLG තේරුණාද? ඔය එකපාරක් කියලා දෙන්න. පොඩ්ඩක් ආයෙත් කියලා දෙන්නකෝ. හරි. WLG කියන එක කියලාට තේරුණාද? හරි. රුවන්ට තේරුණාද? නෑ සර්. හරි හරි. හරි. රුවන්ට තේරෙලා නැහැ. හරි. ඔන්න ආයෙ චුට්ටක් බලමු. හරි. page layout එකට ගියා. columns එකට ගියා. more columns කියන එකට ගියා. තුනක් ඕනනම් columns මෙතනින් තුනක් select කරා. හතරක් ඕනනම් මෙතනින් columns හතරක් select කරා. select කරලා ඉවරලා මෙතනින් දාගත්තා this point forward කියන එක. අයිනින් line එකක් ගන්න ඕන නම් line between කියන එක දාගත්තා. පේනවද මෙතනින් line එකක් යනවා. So excuse me sir. ඔව්. සර් මගේ එකේ මේ this point forward කියන එක එන්නේ නැහැ නේ. හරි. this point forward කියන එක එන්නේ නෑ. හරි. හරි. this point forward කියන එක එන්නේ නැත්තේ මෙන්න මේකයි. ඔයා මේ වගේ පොඩ්ඩක් type කරගත්තොත් මේ වගේ චුට්ටක් කීපයක්. පේලි දෙකක් විතර මේ වගේ. එක දිගට. මේ වගේ එකක් type කරගත්තද? නෑ සර්. හරි. පොඩ්ඩක් එක දිගට එක පැත්තකට type කරන්න. type කරලා ඒ type කරපු එක යටින් cursor එක තියාගත්තා. ඒ type කරපු එක යටින් cursor එක තියාගත්තා. ඊට පස්සේ ගියා page layout කියන එකට. ඊට පස්සේ ගියා columns කියන එකට. ඊට පස්සේ ගියා more columns කියන එකට. ඊට පස්සේ apply to කියන තැන දැම්මා this point forward කියන. හරි සර්. thank you. ඊට පස්සේ line කියලා එකක් තියෙනවා. ඒක චුට්ටක් ඉන්න ගාම්මක ඔබලා බලන්න. line එක එනවා. ඕකේ කරා. එහා පැත්තට මාරු වෙන්න උනාම break කියන එකට ගියා. column කියන එක select කරා. break කියන එකට ගියා. column කියන එක select කරා.
හරිද? දහම් හරිද? දිනෙත් හරිද? සර් ඒකට සර් කර්සර් එකේ හැබැයි ඩබල් ක්ලික් කරුවොතින් හරියද? නෑ එහෙම කරන්න යන්න එපා. එතකොට වරදිනවා. ඒකයි බ්‍රේක් එකට ගිහිල්ලා කොලම් කියන එකට යන්න කියලා දුන්නේ. ක්‍රමයෙන්. හරිද? හරිද දහම්? හරි සර්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ පත්තරේ වගේ ටයිප් කරලා තියෙන විදිහට හදා ගන්න පුළුවන් වෙනවා. හරිද? සර් බෙදෙන්නේ නැහැ නේ තුනකට. හරි. බෙදෙන්නේ නැහැ තුනකට. ඔයා පුතේ මෙතන තියෙනවා view කියලා එකක්, මෙතන තියෙනවා ruler කියලා එකක්. ඒකට ටික් එක දාන්න. කොතනද සර්? මේ උඩ තියෙනවා view කියලා එකක්, මෙතන තියෙනවා ruler කියලා එකක්. ටික් කරලා තියෙන්නේ කියලා බලන්න. රූල කියන එකට දැම්මත් සර්. ruler කියන එකට දුන්නද? හරි. දැන් බලන්න පල්ලෙහෙන් බෙදිලාද කියලා. ඇවිල්ලාද මේ වගේ? බලන්න ඕනේ. ඇවිල්ලාද? නෑ සර්. හරි. එහෙනම් page layout එකට යන්න. columns කියන එකට යන්න. හරි. more columns කියන එකට යන්න. හරි සර්. මෙතන 3 columns හරි select කරලා okay කරන්න ගිහිල්ලා බලන්න. this point port දාලා කරන්න ඕනේ. හරිද? හරි සර්. දැන් හරි නේද? දැන් හරි සර්. හරි. පුතේ එතකොට මතක තියාගන්න මේක ටයිප් කරලා ඉවරලා තමයි මෙතනින් this point port දාගන්න ඕනේ. මගේ වීඩියෝ ටික දාපුවාම හෙට ඉඳන් ඔයාලට බලන්න පුළුවන් මුල ඉඳන් අගට තියෙන ඔක්කොම ටික. හරිද? මේක දාන්න ඕන this point port කියන එක. දාලි වෙලා තමයි okay කරන්නේ. හරි. මේ ගීමත් හරි එතකොට හරි. පුතාලට පේනවද? දැන් අපි හිතමු අපි මොකක් හරි එකක කමෙන්ට් එකක් දාගන්න ඕනේ. මේකේ කමෙන්ට් එකක් දාගන්න ඕනේ. පේනවද? අපේ කම්පියුටරේ තියෙනවා කමෙන්ට් කියලා ටැග් එකක්. ඒතර කමෙන්ට් එකක් දාගන්න උනාම ඉන්සර්ට් වල තියෙනවා කමෙන්ට් කියලා. පේනවද? පේනවද ළමයි? අවශ්‍ය වචනේ සිලෙක්ට් කරා කමෙන්ට් කියන එක සිලෙක්ට් කරා. ඒකට අපි කමෙන්ට් එකක් දාගන්න මොකක් හරි. එහෙනම් අපිට අවශ්‍ය දෙයක් නම් එතන පොඩ්ඩක් හයිලයිට් කරලා කමෙන්ට් එකක් දාගන්න. තේරුණාද? හරිද? තේරුණාද ළමයි? සර් ඒක පොඩ්ඩක් ආයි කියන්න. හරි. ඉන්සර්ට් වල තියෙනවා කමෙන්ට් කියලා ටැග් එකක්. ඔන්න කමෙන්ට් එකක් සිලෙක්ට් කරා ඒකට දානවා කමෙන්ට් එකක්. ඔයාලට වැදගත් වචනයක් තියෙනවා නම් ඒක කමෙන්ට් කරලා තියාගන්න පුළුවන් පැත්තකින්. අන්න ඒක තමයි උතනින් මම කියන්නේ. ඒක තේරුම් ගන්න. සර් කමෙන්ට් කියලා එකක් නැහැ අපේ. ඉන්සර්ට් වල නැද්ද කමෙන්ට් කියලා එකක්? නෑ නෑ නේද? සර්. version එක මොකක්ද? 2000 කීය? 2010 සර්. 2010. මෙන්න මේ හරිය බලන්න තියෙනවද කියන. page layout වල බලන්න නැත්තම් තියෙන්නේ. උඩට බලන්න ඇති. නැතු යන්නේ කමෙන්ට් එක තියෙනවා. නෑ සර්. මේ මෙතන මේ link කියලා තියෙන තැන බලන්න එතන මෙන්න මේ වගේ ක්ලික් කරලා මෙන්න මේකක් ඇතුළේ තියෙනවද කියලා නැත්තම් මේ හරිය. තියෙනවද? නෑ සර්. නෑ. නෑ සර්. නෑ. 2010 නැතු යන්න නම් බෑ.
මගේ දාලා නැහැ. සිදාස් 10 මගේ දාලා නැහැ. හරි කමෙන්ට් කියන එක තියෙනවා. ඔයාලා පැත්තකින් පොඩ්ඩක් බලන්න කමෙන්ට් කියන එකක් ඇති. නැත්නම් මට ඔය මූණතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න බෑ. සිම්බල් කියන තරම මේ හරිය නැද්ද? කොතරම් ලින්ක් කියන එකේ නැද්ද? කමෙන්ට් කියන එක ඉන්සර්ට් කර උතන බලන්න තියෙනවා උතන. හරි. හරි. එතකොට කමෙන්ට් එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ මෙතනින් ගියා ඉන්සර්ට් කමෙන්ට් කියන එකට ගිහිල්ලා. හරි. හරි. ඊට පස්සේ තවත් එකක් බලමු. අපිට cover page එකක් දාගන්න ඕන නම් insert cover page. cover page එක. මම ඔයාලට පොත් හදන්න දෙනවා ඔයාලට. insert cover page. හරිද? insert cover page. තියෙනවද හරිද? cover page එක හරිද? 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 දහම් හරිද? හරිද? හරි. insert cover page. blank page එකක් ගන්න ඕන නම් blank page එකක් කියන පුතේ මෙතනින් පල්ලයට page එකක් ගන්න ඕන නම් CTRL එක n එකයි දාලා ගන්න බෑ. මෙතනිනුත් පල්ලයට එකක් ගන්න ඕන නම් blank page. දැක්කද blank page එකක් ගත්තා. insert blank page. insert blank page. insert blank page. insert blank page. හරිද? හරිද? සාය පොඩ්ඩක් ගන්නව. insert එකට ගියා blank page. cursor එක පල්ලෙන් තියලා තමයි blank page එක ගන්න ඕනේ. නැත්තම් එන්නේ highlight වුණොත් එන එකක් නැහැ. පල්ලෙන් ඩබල් ක්ලික් කරොත් ගත්තගේ blank page එක. හරි. blank page එකක් ගත්තද? ඔව් සර්. හරි. අපි බලමු ඊළඟ එක. හරි. අද පොඩි තව පොඩි වගාරුණු දෙයක් තියෙනවා. table content එක. හරි. table content. table එකකට content එක දාගන්න. හරි. අපි මොකක් හරි එකක් හදුවට පස්සේ අපිට පුළුවන් content එකක් දාගන්න. ඒ කියන්නේ අපි heading කීපයක් හදාලා තියෙනවා. ඒ කියන්නේ heading එකක් අපි දැන් අපිට වෙනවා සමහරක් වෙලාවට ඔය එකද heading එක. heading එකේ content එක ගන්න පුළුවන්. හරි. එතකොට අපේ තියෙනවා option එක heading කියලා. හරි. මම මුලින්ම කරනවා ඔයාලා බලා ගන්න. මම එකක් ගන්නවා අලුත් එකක්. ඔයාලට පේනවද home group එකේ තියෙනවා styles කියලා tab එකක්. පේනවද? ළමයි පේනවද? පේනවා සර්. හරි. තේරුම් සර්. හරි. ඔන්න මම ගන්නවා ප්‍රධාන මාතෘකා තුනක්. එකක් ගන්නවා ලහිරු කියලා. සෝරි මාතෘකාව ගන්න කලින් මෙතන heading කියන එක තෝරගන්න ඕනේ. මුලින්ම මාතෘකාව ගන්න කලින් ඒක headline එක. මාතෘකාවක් කියන්නේ ටිකක් ලොකු කරලා පෙන්නන්න ඕනේ ගන්න ඔන්න headline එකක් ගත්තා. ලහිරු කියලා ගාගත්තා. හරි. ඔන්න දෙවෙනි මාතෘකාව ගත්තා. පළවෙනි මාතෘකාව නම් ඒක ඇතුලේ මොනවා හරි ටිකක් ටයිප් කරගත්තා. ඔන්න දෙවෙනි මාතෘකාව ගත්තා මధు සංක කියලා. සෝරි. heading එකක් දාගත්තා. දැම්ම මధు සංක කියලා. එන්ටර් කරා. ටිකක් ටයිප් කරගත්තා. තුන්වෙනි මාතෘකාව ගත්තා සිල්ලා කියලා. heading එකක් දාගත්තා. එන්ටර් කරලා ටයිප් කරා.
හරිද? හරි. ඔයාලා මේකත් කරන්න ඕනේ. හරි. එතකොට මෙතන තියෙනවා reference කියලා ටැබ් එකක්. පේනවද? පේනවද ළමයි? මොකද සර් හරියට ඇහුන්නේ නේද? reference කියලා මෙදි reference කියලා ටැබ් පේනවද? හරි. ඒ reference කියන ටැබ් එක උඩ ක්ලික් කරා. ක්ලික් කරලා ඉවර වෙලා ජානු හරිද? හරි සර්. හරි. reference කියන ටැබ් එක උඩ ක්ලික් කරලා table of content කියලා තියෙනවා. පේනවද? ඔයාලා ඉස්සෙල්ලා අරගන්න ඕනේ. එන එකක් නැතුව ඒ ඔප්ෂන් එක අර වගේ මං කරා වගේ කරන්න ඕනේ. නිකන් එන එකක් නෑ ඒවා. හරිද? හරි සර්. හරි. ඒකේ තියෙනවා පළවෙනියට content එක පෙන්වන්න යන්නේ. table වල table content එක. මොන දැන් අපි content එකක් ගන්නවා. පේනවද table එකේ content එක තියෙනවා? ලහිරු මදුසංක සිල්ලා. පේනවද content එක අරගත්තා? දැක්කද content එක ගත්තා? ඔව් සර් දැක්කා content කියන එක select කරගත්තා. හරිද? පැහැදිලිද? ඔව් සර් ආය කරන්නද? සායත් කරන්න ආය කරමු. අයින් කරලා කරමු නැත්නම් පැහැදිලි නැති අයින් කරන්න. new page එකක් ගත්තා. අපේ මාතෘකා තුනක් තියෙනවා. ඒ මාතෘකා තුන නම් එකක් ටයිප් කරගන්නවා. ලයිරු කියලා ලොකු මාතෘකා. හරි. සාමාන්‍ය විදිහට ටයිප් කරගත්තා. නැත්නම් ටේබල් තුනක්. ටේබල් ඔන්න දෙවෙනි එක ටයිප් කරගත්තා. තුන්වෙනි එක සිලෙක්ට් කරා ටයිප් කරගත්තා. හරි. කරගත්තා. එන්ටර් කරා. references කියලා මෙතන තියෙනවා home insert page layout design references mailing review references කියන ටැබ් එක උඩ ක්ලික් කරා. ඒකේ තියෙනවා table of content කියලා. ඒකේ content කියලා තියෙනවා. table of content කියලා තියෙනවා. නැත්තම් තියෙනවා table content කියලා නැත්තම් content කියලා තියෙනවා. ඔය කැමති එකෙන් එකකට දාගන්න. දැන් table එකක් හදනවා නම් table content දාගන්න. දැන් නිකන් normal එකක් නම content කියන එකට දාගත්තා. එතකොට මෙන්න මේ වගේ content එක පෙන්වුම් කරනවා. ඕක ඔයාලට කවදා හරි මේක අවශ්‍ය වෙන්නේ කවදා හරි ඔයාලා ඩිග්‍රියක් වගේ කරනකොට ඔයාලට කියනවා content එකක් හදාගන්න කියලා. එතකොට ওই විදියට කියන්නේ content එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දෙනවා project එකක්. ඊට 500ක 800ක project දෙනවා එයාලා ඩිග්‍රියක් වගේ කරනකොට. එතකොට ඒ වගේ වෙලාවට ඔයාලා content හදන්න ඕනේ. ඒ content එක හදාගන්න ඔන්න ඔය විදියට. හරි. හරිද? පැහැදිලිද? හරි. මේක ෆොටෝ එකක් ගහගන්න ටක් ගාලා. හරි. ඒකේ නම දාන්න. ඒකේ මාතෘ මේකම ෆොටෝ එකක් ගහගන්න. එතන මම හදන්න නම් ටිකට මගේ නම දාලා දකින්න ගහගන්න ෆොටෝ එකක් දැන් මාතෘකාව දාන්න table content කියලා. ඕස අපි පොතේ ලියා ගන්න ඕනද? පොතේ ලියා ගන්න නෑ. ඔයාලට ඔක්කොම මම PDF කරලා හෙට එවනවා. හා සර්. හෙට දවල් වෙද්දී
එවනවා ඒ වගේම මගේ වීඩියෝ හිටින් ඉඳන් ඔයාලට දවස් 5 ඇතුළත කරපු ඔක්කොම බලන්න පුළුවන් ආ. ඒත් ඔක්කොම මම කියනවා කොතනින්ද බලන්නේ කියලා. එතනට ගිහලා බලන්න තියෙනවා. හරි. එතකොට මේ ඇගීමක් කරා මේකත් දාගමු assignment එක ඇතුළට ඔයාලගේ. ආයෙත් කමෙන්ට් එක කරා. හරි. ignore උඩම මේකත් කියනවා මේක. තව එකක් තියෙනවා. හරි. මේක කරමු. මේක කරමු. හරි. ගා ගන්න ළමයි. ෆොටෝ එක ගා ගන්න. හරි සර් ගහගත්තා. හරි. දැන් ඔයාලා මං හිතන්නේ මේකේ ඔයාලට එඩිට් එක දෙන්න ඕනේ නේ. එඩිට් එක දෙන්නම් ඊට පස්සේ ඒක ගහගන්න. ගහගන්න. එඩිට් එක ගහගන්න. එඩිට් එක ගහගන්න ළමයි. හරිද? හරි සර්. හරි. හරි. හරි දුව පුතේ. අපි බලමු දැන් අපි මෙතනින් ටේබල් එක මාතෘකා ඒ ටික දානවා. අපි මේ ටේබල් එකේ අපිට ටේබල් ෆිගර් එකක් දාගන්න ඕන වෙනවා. හරි. එතකොට අපිට මේ Word වල තියෙන තවත් ඔප්ෂන් එකක් තමයි insert table of figure කියන එක. හරි. එතකොට අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මේක ඔයාලා එඩිට් කරලා ඔයාලා මේ වෙනකොට මේක හදාගන්න මේක හරිනේ 10 හරිද? හරි සර්. මේක දන්නවනේ හදාගන්න ප්‍රදීප් තුවන් මේක හරි නේද? හරි සර් හරි. මේක හදාගන්න පුළුවන් නේද? පුළුවන් සර් පුළුවන්. හරි හරි. ටේබල් ෆිගර් එකක් දාන හැටි බලමු. මෙතන තියෙනවා අපි මෙතනින් දාගන්න ඕන මේකක් හරි මේකට මාතෘකාවක්. හරි. ඒකට අපි ෆිගර් එකක් දාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන තියෙනවා insert table figure කියලා. ඒක තියෙන්නේ references වල තියෙනවා. හරි. references වල තියෙනවා insert table of figures කියලා. පේනවද? පේනවද? ඒක මුලින්ම ක්ලික් කරගන්න. හරිද? එතන ඒක මුලින්ම ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් ඒ වගේ ෆිගර් එකක් දාගන්න පුළුවන්. මෙතනින් අපි ඒකෙන් සිලෙක්ට් කරගන්නවා modify කියන එක. හරිද? හරි. අපිට ෆිගර් එක modify කරගන්න ඕන නම් මෙතන modify ගිහිල්ලා මෙතන අපිට අවශ්‍ය නම අපිට ඒ ටික දාගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න දැන් මෙතනින් ගියා දකින්න modify කියන එකට ගියා modify කියන එකට ගියා අවශ්‍ය නමක් ඒ ටික දාගන්න. එතකොට අපිට ෆිගර් එකක් දාද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට බෝල්ඩ් කරගන්න, ඉතලික් කරගන්න, අන්ඩර්ලයින් කරගන්න, පාටක් දාගන්න ඒ ටික මෙන්න මෙතනින් කරගන්න පුළුවන්. ඒ ටික ඔයාලට දැක්කම දැනට තේරෙනවා ඇති මං හිතන්නේ. මොකද මෙතනින් කරගන්න ඔප්ෂන් එක ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්, ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්, බෝල්ඩ් කරගන්න පුළුවන්, ඉතලික් කරගන්න පුළුවන්, අන්ඩර්ලයින් කරගන්න පුළුවන්. අකුරු වලට කලර් එකක් දාගත්ත හැකි. වමට ගන්න පුළුවන්, දකුණට ගන්න පුළුවන්, මැදට ගන්න පුළුවන්, টොප් එකට ගන්න පුළුවන්, බොටම් එකට ගන්න පුළුවන්, ලෙෆ්ට් එකට ගන්න පුළුවන්, ජස්ටිෆයි කරගන්න පුළුවන්. ලයින් දෙක අතර පරතරය අඩු වැඩි කරන්න පුළුවන්. ලයින් ස්පේසින් තියෙනවා, remove the spacing තියෙනවා, indent තියෙනවා.
ওই ටික ඔයාලා මම හිතන්නේ මේ වෙනකොට දන්නවා. එතනින් ওই ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ඕකේ කරගමු. ඒක ඔයා කැමති නම් කරගන්න. හරිද? හරි. පැරග්‍රාෆ් ගෲප් එක කතා කරා. පැරග්‍රාෆ් ගෲප් කියන්නේ එදා කතා කරපු එකමයි ඇලයින්මන්ට් එක ලෙෆ්ට් එකට වමට දකුණට මැදට ඉන්ඩෙන්ෂන් එක ෆස්ට් ලයින් එක ඒක මම හිතන්නේ අර පැරග්‍රාෆ් ගෲප් එකෙන් ඔයාලට මම කරා මෙතනින් පෙන්නුවා ෆස්ට් ලයින් එක ඉන්ඩෙන්ට් කරලා පළමු ලයින් එක අරන් යන්න පුළුවන්. පේනවද? table 2 live table 2 කියන යනවා. මෙතනින් preview එකක් තියෙනවා. මේක මම ආයෙ කරන්න යන්නේ. ඊට පස්සේ මේක ඕකේ කරගත්තා. හරි. ඊට පස්සේ මෙතන caption එක තියෙනවා. හරි. caption එකට අපිට ඒකට අවශ්‍ය caption එකක් මෙතනින් select කරගන්න පුළුවන්. හරි. උඩේ මාතෘකාව තමයි caption එක විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ අපි ඕකේ කරගෙන ඉවරලා මෙතන තියෙනවා insert caption කියලා. පේනවද? insert caption කියලා තියෙනවා. හරිද? හරි. insert caption කියන එකේ අපි caption එක දාගන්නවා මොකක්ද? ඔය තියෙන caption එක අයින් කරගන්න ඕන නම් අපිට ඒක අයින් කරගත්තා. අපිට අලුතෙන් label එකක් දාගන්න ඕන නම් new label කියන එකට යනවා. මම අලුත එකක් නිකන් දාලා පෙන්නනවා. ඒකට ඔයාලට තේරෙයි මොකක්ද caption එක කියන්නේ කියලා. මදුසංග කියලා උඩින් නිකන් caption එකක් දාගන්න. ඊට පස්සේ මෙතන වැටෙනවා caption එක මොකක්ද වැටෙන්නේ? මදුසංක කියලා. හරි. එතකොට මෙතන caption එක වැටෙනවා මදුසංක කියලා. insert ගියා මදුසංක ගියා new label කියන එකට ගියා caption එකක් දුන්නා. හරිද? එතකොට caption එක වැටෙනවා මදුසංක කියලා. හරි. ඊට පස්සේ ඕකේ කරගන්නවා. හරි. ඒක Adobe Photoshop වලින් insert කරගන්න පුළුවන් caption එක Acrobat Reader වලින් image එකක් ගන්න පුළුවන් ඒ ටික උතන තියෙනවා. ඊට පස්සේ මේක ඕකේ කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මදුසංක කියන caption එක insert ගියා මදුසංක කියලා ගැහුවා caption එකක් දාගත්තා. ඒකට label එක තියෙනවා මදුසංක කියලා. හරි. ඊට පස්සේ ඕකේ කරනවා. එතකොට ඔය වගේ format එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක ඔයාලා පොඩ්ඩක් ටිකක් කල්පනා කරලා බලන්න මෙතනින් මොකක්ද වෙන්නේ කියලා. රෝමිලක්කම් වලට එක කියලා දාගන්න ඕන නම් caption එක කියන්නේ පළවෙනි එක කියලා table එක. මේක දාගන්න පුළුවන් එක කියලා. ඔය තියෙන උතන. හරි. ඒක උතනින් කරන්න පුළුවන්. ඒක තියෙනවා references වල insert table figure එක මම කතා කරා දැන් table figure කියන්නේ මොකක්ද කියලා මෙතන ඒ option එක තියෙනවා. option ටික තියෙනවා. අපිට අවශ්‍ය විදිහට ඒක කරගන්න පුළුවන්. කරලා ඉවරලා okay කරගමු. මෙතනින් මදුසංග එක මදුසංග දෙක ඔය විදිහට වැටිගෙන යනවා. හරි. ඊට පස්සේ මෙතන එක වෙනස් කරගන්න පුළුවන්. insert caption ගියා. caption එක මෙතනින් වෙනස් කරගත්තකින් new label එකක් දුන්නා link ගත්තා. හරි. new label එකක් දුන්නා මෙතනින් දාගත්තා. හරි. new label එකක් දුන්නා මෙතනින් අපිට උඩ මාතෘකාව වැටුණා. ඒකට නම දුන්නා okay කරා. දැන් මම දෙන්න යන්නේ. ගත්ත label එකක් delete කරගන්න නම් delete label කියන එක select කරගන්න පුළුවන්. ඒකට number එකක් දාගන්න නම් number එකක් දාගන්න පුළුවන්. ඒකට ABC දාගන්න නම් ABC select කරගන්න පුළුවන්. ඊට පස්සේ okay කරගන්න පුළුවන්. හරි. ඔය ටික ඔන්න උතනින් වැටලා තියෙනවා. හරිද? තේරුණාද caption එක හරිද? දෙනෙත් හරිද නැත්නම් ආයෙ කරන්නද? හරිද ළමයි? තව එකපාරක් කරන්නකෝ. හරි බලාගන්න. කරන්නකෝ හරියටම තේරුන්නේ නැහැ. හරි ආයෙ කරන්න යන්නේ බලාගන්න. තේරුන්නේ හරි කරන්න යන්න ඕන. හරි. අපි මේකට මේ chart එකට පොඩි මාතෘකාවක් දාගන්න ඕනේ. හරි. chart එකට මාතෘකාවක් දාගන්න නම් මෙතන තියෙනවා reference කියලා එකක්. ඒකට ගියා. හරි. ඒකේ තියෙනවා insert caption කියලා එක මාතෘකාව දාන්න. හරි. insert caption කියන එක select කරා. හරිද?
මෙතනින් අපි කැප්ෂන් එකක් අලුත් එකක් හදාගත්තා. ලහිරු කියලා හදාගන්න කැප්ෂන් එක. ඕකේ කරගන්නවා. එතන වැටෙනවා ලහිරු 1 කියලා. මොකද ලහිරු 1 කියලා වැටෙන්නේ මෙතන නම්බර්ස් ෆෝමැට් එක දීලා දෙන්නේ 1 2 3 4. ඕකේ කරගන්න. ඕකේ කරගන්න. දැන් තේරෙනවද ඒක ගත්ත විදිහ? හරිද? පිරිත් හරිද එතනට? හරි සර්. හරි. දුවන්න හරිද? නමන්නේ දාගන්න ඕන අපි. මොකක්ද? එදෙන් සේතෝර මාතෘකාව විදිහට අපිට කැමතියක් දාගත්තා කියන්නේ සර්. ඔව් මේක ඔයාලා කැමති එකක් දාගන්න ඕනේ. මම දැන් නිකන් කරලා පෙන්නනවා. ඒක ඔයාලට තේරෙනවද? හරි. හරි. ඊට පස්සේ මෙතන insert table figure එකක් දාගන්න පුළුවන්. ඒ table figure එක select කරලා මෙතන okay කරපුවම මෙන්න මේ වගේ ලහිරු 1 කියලා එකක් කියලා වැටෙනවා. හරි. insert table figure. හරි. ඔය විදිහට වැටෙනවා. හරිද? ඒක ලහිරු 1 කියලා නැතුව ලහිරු AB එහෙම තිබ්බට එහෙම කරන්න පුළුවන්ද? ඔය ලහිරු AB කියලා ගත්ත එක. අතන උඩින් select කරගන්න ඕනේ caption එකෙන් AB කියලා. මෙතන number එක. මෙතන තියෙන ඒවා විතරයි දාන්න පුළුවන්. හරිද? හරි සර්. හරි. ඊට පස්සේ okay කරගත්තා. okay කරගත්තා. හරිද? දැන් ඔයාලට බලන්න ඔන්න ළමයි මේකේ තියෙන විශේෂත්වය ඔයාලා බලා ගන්න මොකක්ද වෙන්නේ කියලා. දැන් කොතනටද යන්නේ? කොතනටද යන්නේ? ලහිරු කීවෙනි එකටද? ලහිරු 1 එකට. දැන් බාන්න කර්සර් එක මෙතනට ගන්නවා. දැන් කර්සර් එක තියෙන්නේ කොතනද? මේ ලහිරු 1 කියන එකනේ. දැන් ඔන්න මෙතන ඉඳන් CTRL එක ඔබාගෙන ක්ලික් කරපු ගමන් මේ උඩ තියෙන ෆිගර් එකට යනවා. කැප්ෂන් එකට යනවා. බලන්න යනවාද කියලා. දැක්කද ගියා? ඔව් සර්. දැක්කද මේක ලින්ක් වෙලා තියෙන්නේ. තේරුණාද? ඒක එතනින් මතක තියාගන්න. හරි. නුවන්ට පැහැදිලිද? නුවන් පැහැදිලිද? හරි. කරලා බලන්න ඕනේ. මම ඒකයි දෙන්නේ යකි. හරි. මේ යකීමත් සේව් කරගමු. මෙතනින් දා ගන්න ඕනේ මේක ඔයාලා මම මෙතනින් දාන්න ඔයාලා කරන්න ඕනේ එක. මේකට දාන්න ඕනේ ලින්ක් කරගන්න ඕනේ. ලින්ක් කරගන්නේ caption insert table content එක. හරි. මෙතන ඔයාලා ලින්ක් කරගන්න ඕනේ. ලින්ක් කරගන්නේ මෙතනින් insert එකේ references එකේ caption එකයි table figure එකයි භාවිතා කරලා තමයි මේ ටික කරලා තියෙන්නේ. හරි. දාගන්න ටක් ගාලා ෆොටෝ එකක්. දහම් හරිද? හරි සර්. හරි. පයින් කරා. දහම් ඊයේ කරාද මේක? නෑ සර්. හරි. සර් ඊයේ රෙකෝඩින් එක දැම්මේ නෑනේ. ඔව්. හෙටස් රෙකෝඩින් සේරම දාමු. හෙට උදේ වෙද්දි ඔයාලට රෙකෝඩින් එක අන්ලිමිටඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්. දිගටම දානවා. ඔයාලට අපි කියනවා බලන්න ඕන තැන. එතනින් ගිහලා බලන්න ඔක්කොම හෙට උදේ හෙට දවල් ඉඳන් ඔක්කොම රෙකෝඩින් එක තියෙනවා. හරි. ෆොටෝ එකක් ගහගන්න ටක් ගාලා. හරි සර්. පල්ලයට ගන්න. තව ටිකක් පල්ලයට ගන්නද?
හරිද? ප්‍රදීප් නුවන් හරිද? හරි සර්. හරි. කරන්න ඕනේ. දැන් බලමු මේක කරන විදිය. මේකත් පොඩි වැඩක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලාම අපි අරගෙන ටේබල් එක කඩාගෙන තියෙන්නේ. ටේබල් එකම 1 2 2 3යි. හරි. ටේබල් එකක් ගන්න තියෙන්නේ. මම කඩා ගන්න හැටි පෙන්නවා. ඊට පස්සේ ඔයාලා ඒක කරගන්න. මේක ගන්න බෑ. මේක ගහගන්න. දහම් ගහගන්න. හරි සර්. බොටක් ගහන්න. දහම් ඊයේ මේක දුන්නා නේද? නෑ සර්. හරි දැන් බලමු මේ ටික. හරි. මේ වගේ කොටුවක් ගත්තාම අපි හිතමු අපිට කොටුවක් ගන්න ඕන කියලා ඔය වගේ ගත්තා. මේක දෙකට කඩා ගන්න ඕනේ කියලා හිතමු. මතක තියාගන්න මේක කඩන එකට කියනවා ස්ප්ලිට් සෙල් කියලා. හරිද? මේක කීයකටද කඩා ගන්න ඕනේ? ගියා number of columns 2. දැක්කම බෙදුව දෙකකට තේරුණාද? මේක දෙකකට කඩා ගන්න ඕනේ. ස්ප්ලිට් සෙල් කැඩුවා. මේකත් දෙකකට කඩා ගන්න ඕනේ. මම දන්නේ නැහැ ඔයාලා එතනින් බෙදලා කඩා ගන්න. ඕන තරම් කඩා ගන්න පුළුවන්. පොඩක් ලැබෙන්නන්න ඕන. කඩාගත්තා. හරි. තේරුණාද? තේරුණාද ළමයි? සාය පොඩක් ලැබෙන්නන්න ඕන. ඔය විදිහට මෙන්න මේ විදිහට ටේබල් එක ගන්න දැන් තේරෙනවනේ. insert table තේරුණාද ළමයි එතනට එක? ඔව් සර්. හරි. ඊට පස්සේ දුවේ පුතේ මොකද කරන්නේ? layout එකට ගියා split cell කියලා තියෙනවා. පේනවද? select කරා. කඩාගත්ත කීප එක. columns 8කට කැඩුවා. ඔන්න පොඩි කරා. හරිද? WLG කියන එක යනවා හරිද? ප්‍රදීප් හරිද? හරි සර්. හරි. ඊට පස්සේ මෙන්න මේක එක කොටුවක් බාට පත් කරගන්න ඕන මම හිතන්නේ. ඒක කරගන්න මේක සිලෙක්ට් කරා merge කරා. ඔන්න එක කොටුවක් බාට පත් කරගත්තා. සිලෙක්ට් කරා merge කරා. තේරුණා නේද? සිලෙක්ට් කරා merge කරා. හරිද? හරි. සිලෙක්ට් කරා merge කරා. ඊට පස්සේ ඔය විදිහට කොටු වල ඇතුලේ තියෙන ටික ටයිප් කරන් එන්න දෙන්නේ. ඒක දන්නවනේ ඔයාලා ඒක නම් මේනකොට. හරි. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ තියෙනවා the main production in the Sri Lanka කියලා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා insert ගියා chart ගියා. insert ගියා chart කියන එකට ගියා. හරි. මෙතන තියෙනවා chart කියලා. chart එක ගත්තට පස්සේ අපි හිතමු insert ගියා chart ගියා. ඒ වගේ chart එකක් select කරලා ගත්තා.
පැහැදිලිද? chart එක ගන්න එක පැහැදිලිද? ඔව් සර්. හරි. insert ගියා, chart ගියා. ඊට පස්සේ chart එක ওই විදියට drag කරගත්තා. chart එකේ තියෙනවා මෙන්න මෙතන layout එකක්. පේනවද? quick layout කියලා. පේනවද ළමයි? ඔව් සර්. ඒකේ මෙන්න මේක select කරා. පේනවද? උනේ මොකක්ද කියලා? පේනවද ළමයි? ඔව් සර්. quick layout. හරිද? quick layout එකට ගියා. layout එක select කරා. පාට ආරය මෙයා දාගන්න ඕන නම් උතනින් බලලා පාට ඒවා ඔයාලාට තේරෙන ඉන්න මම ඉතින් කතා කරන්න යන්නේ නැහැ. කරගන්න පුළුවන් නේ පාට ටික. එතනින් පාට යමෙන් බලලා ඒක දාගන්න පුතේ. හරි. එතනින් ගියා quick layout එකට ගියා අවශ්‍ය විදිහට ගත්තා. මේ විදිහට ඕන නම් මේ විදිහට. 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 මේ විදිහට මේ විදිහට මේ විදිහට ඒ වගේ තමන් කැමති විදිහ දිනවා තමන්ට අවශ්‍ය ලස්සන විදිහට අරගන්න තියෙනවා. එතකොට ඒකත් තේරුණා නේද? ඊට පස්සේ තියෙනවා මේක. ඒකත් තේරෙනවයි. insert ගියා chart ගියා. තමයි chart එක. okay කරා. okay කරා. quick layout එකට ගියා. ඔය තියෙන විදිහට දාගත්තා. හරිද? පැහැදිලිද ළමයි? හරිද? ප්‍රදීප් හරිද? හරි සර් හරි සර්. එතකොට ඒකත් අපි ක්ලෝස් කරලා දාමු. ඒකත් මම දාගන්න ඔයාලට දෙන ඇගීම් වලට. මේ ජරි දහම් මේක කරාද? නෑ සර්. හරි. ගහගන්න. මේකෙන් සෑහෙන වැඩ කොටසක් කවර් වෙන එකක්. තනිකර ටේබල් ටැබ්ස් ගෲප් එක ගැන තනිකර කරලා තියෙනවා. මම දානවා ටැබ්ස් ගෲප් කියලා මේකේ හරියම. හරිද? දහම් මේ ටිකත් ගහගත්තද? ඔව් සර්. හරි සර්. සෑහෙන වැඩ ගොඩක් තියෙනවා කරන්න ඕනේ. හරිද? දහම් හරිද? හරි සර්. මේක ගැන කතා කරමු. හරි ලේසි වැඩක් කරලා දින ටැබ් තියලා තියෙනවා. ටැබ්ස් එක සෙට් කරගන්න දන්නවනම් ඕක කරගත්තයි. හරි. අපි ගන්නවා. හරි.
ඔක්කොමල්ලගේ කම්පියුටරේ අනිවාර්යයෙන්ම මේක කරන්න කලින් මේ රූල කියන එක අරගෙන තියෙන්න ඕනේ. මේකට තමයි රූල එක කියලා කියන්නේ මේ. මේ පැත්තෙනුත් තියෙනවා රූල එක. මේකට කියනවා රූල කියලා. රූල එක අරගන්න නම් view කියන එකට යන්න. මෙතනින් ගිහලා view කියන එකේ මෙන්න මේකට ගිහිල්ලා ටික් මාක් එක දාගත්තොත් තමයි රූල් එක එන්නේ. හරි. එතකොට ඔයාලට තව දෙයක් මෙතනින් මම කතා කරනවා. සමහරක් වෙලාවට ඔයාලා වර්ඩ් එකේ කොටු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට හරියට එන ප්‍රශ්නයක් වර්ඩ් එකේ ග්‍රිඩ් ලයින් එකක් එන්න පුළුවන්. එතකොට ඒකට ඔප්ෂන් එකක් තියෙන ග්‍රිඩ් ලයින් එක ආවම බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මෙතන ඉන්නේ. ඔක මතක තියාගන්න. ඕවා වෙනවා ඔයාලට කර ඉද්දි. ඔෆිස් වල වගේ වෙනවා බය වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඔෆිස් අන්ඉන්ස්ටෝල් කරලා දාන්නත් වෙනවා. නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ඔප්ෂන් එකක්. ඒ ඔප්ෂන් එක enable disable වෙලා නෑ දුවේ පුතේ. මෙතන enable disable කරගත්තම ඒක තුනින් කරගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මෙතන තියෙන form group එකට යනවා. ඒකේ තියෙනවා paragraph කියලා. ඒකේ තියෙනවා tabs කියලා. හරිද? මුලින්ම අපි කරන්නේ එතන තියෙනවා පොඩි tab එකක් තියෙනවා. ඉස්සෙල්ලාම මේක කරලා තියෙන්නේ ඔයාලට පේනවා මේක මොකක්ද tab එක center tab එක. මේක මොකක්ද tab එක left tab එක. මේක මොකක්ද tab එක right tab එක. මොකක්ද right tab එක. මේක left tab එක, මේක center tab එක. හරි. මේක left tab එක, මේක center tab එක, මේක left tab එක, මේක right tab එක. තේරුණාද? tab හතරක් තියලා තියෙන්නේ මම tab හතර තියන්න යන්නේ. තේරුණාද? උඩින් පේනවා tab setting එක මේ. මෙන්න මේකට තමයි tab කියලා කියන්නේ. tabs. මේ වගේ එකකට කියනවා center. මෙහෙම එකට කියනවා left tab එක කියලා. මේක මේ පැත්තට කියනවා right tab එක කියලා. හරිද? හරිද ළමයි? මේවට කියනවා tab setting කියලා. මේ තියෙන මේ tab එක. highlight කරලම් පෙන්නන්න. මේ tab එක. මේ tab එක. මේ tab එක. මේ තුනම tab තුනක්. මේ තුනම tab setting. හරිද? හරි. ජානු හරිද? හරි සර්. හරි. එතකොට අපි මේකට tab එක තියාගන්න ඕනේ. අපි මේ හැම එකටම tab එකක් තියාගන්න ඕනේ. හරි. tab එකක් තියාගන්න ඕනම අපි මොකද මුලින්ම කරන්නේ? මේ වගේ tab තුනක් තියාගන්න. හරි. අපි කොහොමද tab එක තියාගන්නේ කියලා අපි මුලින්ම බලමු. මම ඉස්සෙල්ලා කඩා ගන්නවා. හරි. මෙතන ඉස්සෙල්ලාම ඔන්න මම නිකන් තියන් යනවා මැද කොතන හරි තිබ්බේ. මෙතන එකක් තියෙනවා මේ හරි එකක්. මේ හරි එකක් තිබ්බා. ඔන්න tab එකක් තිබ්බා. ඒක left center tab එකක් ඩබල් ක්ලික් කරා. මෙතනින් දාගත්ත center කියන එක. පැහැදිලිද? මෙතනින් දාගත්ත center කියන එක set කියන එක ක්ලික් කරා. okay කියන එක දුන්නා. දැක්කද center වුණා? පැහැදිලිද දහම්? ඔව් සර්. ඊට පස්සේ ආයෙ tab setting එකට ගියා. tab එකක් උඩ ඩබල් ක්ලික් කරපුවම ආයෙනවා. ආයෙ ඊළඟ tab එක තියාගත්තා. ඒක left tab. left එක තිබ්බේ. center tab එක, left tab එක, right tab එක. left tab එක. ඩබල් ක්ලික් කරා.
left tab එක තියාගත්තා. set කරා okay කරා. ඊළඟ right tab එක double click කරා right tab එක තියාගත්තා. okay කරා. හරිද? ඒක okay කරගත්තා. හරිද? හරිද ළමයි? හරි. හරිද? හරි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? අර විදියට ටයිප් කරගත්තා. ඔන්න left එකට ටයිප් කරනවා. මෙතන ටක් කරගෙන මෙතන left tab එක right වෙනස් වෙනවා. left මෙතන center tab sorry. හරිද? center tab එක. ඔන්න center වෙලා ටයිප් කරනවා. ඔන්න left වෙලා ටයිප් කරනවා. මෙතනින් ටයිප් වෙන්න ඕන right වෙලා. ඔන්න right වෙලා ටයිප් වෙනවා. double click කරා පොඩ්ඩක් කරගෙන මෙතන මේකට ගියා right කරා set කරා okay කරා දැන් හරි right වෙලා type කරනවා එන්න ගියා type කරා මෙතන center tab එක center tab එක කියලා 2.2 center tab එක okay කරා okay කරා ඊළඟට left tab එක ඊළඟට right tab එක පැහැදිලිද ආය කරන්නද හරි බලා ගන්න ළමයි බලා ගන්න ආය කරනවා හරි අපිට tab setting කරන්න ගියාම මේ rule එකේ අපිට අවශ්‍ය කරන double click කරා tab එකක් තියාගත්තා පළවෙනි tab එක center ඔන්න center කරගත්තා ඒක okay කරා දෙවෙනි tab එක left ඔන්න left එකට select කරගත්තා set කරා okay කරා තුන්වෙනි tab එක right ඔන්න right එක select කරා okay කරා set කරා okay කරා හරිද දහම් පැහැදිලිද ඔන්න select කරා ඔන්න center වෙලා type වෙන්නේ ඔන්න left වෙලා type වෙන්නේ ඔන්න right වෙලා type වෙන්නේ තේරුණාද ඔව් සර් තේරුණා හරි ප්‍රදීප්ට තේරුණාද ප්‍රදීප් තේරුණාද ප්‍රදීප්ට තේරුණාද හරි තේරුණා තේරුණා හරි තේරුණා හරි තේරුණා තේරුණාද හා තේරුණ නැද්ද සෝම නෑනේ සර් කවුද දෙනෙක් සර් ඔව් තේරුණ නැද්ද නෑ සර් තාම චුට්ටක් තේරුණා හරි tool එකට ගියා tab එක තියන්න ඕන තැන cursor එක click කරා mouse pointer එක ගෙනල්ලා click කරා ඔන්න පළවෙනි tab එක ආව left ඒක මත double click කරගත්තා double click කරලා පස්සේ ඒක center කරගත්තා ඒක center tab එක set කරා okay කරා දෙවෙනියට left tab එක double click කරා select කරා left එක select කරා set කරා okay කරා තුන්වෙනි tab එක ආයේ mouse pointer එක ගිහලා rule එකේ double click කරා select කරා මේක right කියන එක select කරා set කරා okay කරා දෙනෙක් දැන් හරිද ඊළඟට keyboard එකේ තියෙනවා tab කියලා key එකක්
ඒක ඔබන්න ඕනේ මැදට එන්න. ඔන්න මැදට ගත්තා. ඔන්න left එකට ගත්තා. ඔන්න right එකට ගත්තා. හරිද? හරිද? හරි සර්. මිස් හරි. හරිද? හරි. ටැබ් එක වෙනස් කරනොත් අර ටැබ් එකෙන් ගාලා ඊට වැඩ කරන්න පුළුවන්ද? ඔව් ටැබ් එක අපිට ඕන විදිහට හදාගත්තකි. හරි. ඊළඟට ඔයාලට තව එකක් තියෙනවා ටැබ් එක කරගෙන යද්දි අපිට බාර් එකක් තියාගන්න ඕනේ. කියන්නේ මෙතන අයිනෙන් බාර් එකක් යන්න ඕනේ. ටැබ් එකට එහා පැත්තේ. හරි. ටැබ් එකට එහා පැත්තෙන් බාර් එකක් යන්න ඕනේ. එතකොට අපි ඒකට තියෙනවා බාර් එකක්. හරිද? එතකොට අපි ඒකට බාර් එකක් තියාගන්නවා. ඒක අපි ඔයාලා හරියට ඒක ටැබ් එකේ එන්න ඕන තැන සිලෙක්ට් කරලා බාර් එක තියන්න ඕනේ. දැන් ඔන්න ඔය විදිහට දැන් මම බාර් එකක් කියන්නේ මෙන්න මේකයි. එතකොට දැන් මෙතන දැන් කීයක් තියෙන අංක කියලා අපි බලමු. මොළේ මෙතන මොනින්ම තියෙන 4 ගාව. අනිත් එක 3.94. ඔතනින් තියා ගන්නවා බාර් එක. සෙට් කරා බාර් එක. දැක්කද? පොඩි ඉරි කැලක් ආව බාර් එක කියන්නේ ඔන්න ඕක. හරිද? බාර් කියන්නේ ඔන්න ඕක. තේරුණාද? එතනින් සිලෙක්ට් කරා දාගත්තා 5යි දෙක 5.5 මේක ගාවෙන් බාර් එකක් තිබ්බා. මොන බාර් එකක් තිබ්බා. දැක්කද? ඔය විදිහට බාර් එකක්. හරිද ළමයි? පැහැදිලිද? මතක තියාගන්න ඒකේ settings දෙකක් තියෙනවා. tab එකක් තිබ්බට පස්සේ මෙතන තියෙනවා බා කියලා එකක් බා එකක් තියාගන්න පුළුවන්. left center right decimal places ඒ වගේ තියෙනවා. හරි. ඒක decimal places උත් තියාගන්න පුළුවන්. හරි. left එකට center එකට right එකට බා එකක් විදිහට ওই විදිහට තියාගන්න පුළුවන්. මේ tab එකක් තිබ්බට පස්සේ මේ tab ටික අයින් කර ගන්නවා නම් මේ පුතේ මෙතන තියෙනවා clear all කියලා ඒක ඕකේ දුන්නාට පස්සේ මේ ඔක්කොම clear වෙලා යනවා. මේ ඔක්කොම clear වෙලා යනවා. හරි. එතකොට මෙන්න මේ වැඩසටහන කරලා තියෙන තනිකර tab setting වලින් කරලා තියෙන්නේ. මේක ඔයාලට දෙන්නේ මේ ක්‍රියාකාරකම tab setting පුරුදු වෙන්න. එතකොට මම මේක save කර ගන්නවා. මේක tab setting එකේ ක්‍රියාකාරකම. එතකොට ඒකෙන් පුළුවන් ඔයාලට tab set කරන ආකාරය කරගෙන යන්න. හරිද? අපිට තව එක ඇගීමක් කරන්න වෙලා තියෙනවා. මේක කරා දාලා ගන්න. හරි. හරි. insert situation. හරි. හරිද? අපිට තව එක ඇගීමක් කරගෙන යන්න පුළුවන්. හරි. හරි. ගහගන්න මේක ෆොටෝ එකක් ගහගන්න. හරි.
දැන් අපි කවුරු හරි අපි බුක් එකක් එලි දක්වනවා. ඒ කියන්නේ ඔයාලා බුක් එකක් එලි දක්වන්න යනවා. හරි මොකක් හරි බුක් එකක් එලි දක්වන්න ඔයාලට සිද්ධ වෙනවා. හරි එතකොට ඒක බුක් එකක් එලි දක්වනකොට බුක් එකේ ඕතගේ නම හරි ඕතගේ නම ඒ ටික අපි කියනවා සාමාන්‍ය බුක් එකක් එලි දක්වනකොට type of a source author title එක year එක city එක publisher කියලා තියෙනවා. ඔයාලා දැකලා ඇති බුක් එක මොකක් හරි එලි දක්වනකොට ඔන්න ඔය විදිහට තියෙනවා. author ගේ නම තියෙනවා title එක තියෙනවා year එක තියෙනවා city එක තියෙනවා ඔය ටික තියෙනවා. හරි එතකොට අපිට පුළුවන් බුක් එකක් එලි දක්වනකොට ඔන්න ඔය ටික අපි ක්‍රියේට් කරගන්න අපිට පුළුවන් ඒක ක්‍රියේට් කරගන්න. හරි ඕතගේ නම දැන් අපේ බුක් එකේ ඕතගේ නම දැන් මගේ නම තමයි මෙතන දාලා තියෙන්නේ ලහිරු කියලා. හරි ඒතකොට මෙතන දාලා තියෙන්නේ මේ මගේ ඒවා ඩීටේල්ස් ටික තමයි. හරි ඒතකොට මෙතනින් ගියා මෙන්න මෙතන මේ add new source කියලා තියෙනවා. හරි මෙතන දෙනවා book කියලා. මෙතන දෙනවා author කියලා. ඒ කියන්නේ book එකේ අයිතිකරුගේ නම මේ ටික දාගන්න ඕනේ. ඊට පස්සේ title එක ඊට පස්සේ year එක ඊට පස්සේ city එක ඊළඟට publisher මේ ටික දාගෙන ඉවරලා okay කරපු ගාම මෙන්න මේ මෙතන පල්ලහැට book එක type කරලා ඉවරනම ඔන්න ඔය වගේ වට ගන්න ඕනේ වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් මෙතන type කරගත්ත ගාම මේව වැටෙනවා. හරි හරිද දැක්කද ඔන්න ඔය විදිහට වැටෙනවා. දැක්ක නේද මම නිකන් එකක් කරලා පෙන්නුවා. ඔයාලටත් ඒක දැන් තේරෙනවා ඇති. එතන වැටෙනවා මේ විස්තරය. දැන් මම ඔක්කොම දාලා නැහැ එකයි දාලා තියෙන්නේ. ඔයාලා ඒක ඔයාලා කරද්දි ඔයාලා ලස්සනට ඒක කරගන්න. මට ඔක්කොම දාලා කරන්න ඕන නැහැ. එතනින් edit ගිහිල්ලා එතන තියෙනවා edit කියලා එතනට ගිහිල්ලා අපිට ඒක වෙනස්කම් ටික කරගන්න පුළුවන්. So අපි හදන්න ඕනද? ඔව් හදන්න ඕනේ. ඒකට තමයි පොට්ටක් ගහගන්න. මේක ගහගන්න වයින් කරලා ගන්න. මෙතනින් ගියා insert situation add new source. යා මෙතන ඔයාලගේ නම දාලා ওই විදිහට හදන්න ඕනේ. ගහගත්තද? author title එක year එක කවද්ද පොත කරේ කොහෙද පොත කරේ publisher කරේ කවුද ඒ ටික ඔක්කොම ටික ওই විදිහට පිළිවෙලට දාගන්න. ඒක ඔතනින් කරගන්න පුළුවන්. ෆොටෝ එක ගහගත්තද හරියද? last name first name මේ ටික ඔක්කොම තියෙනවා. ඔතනින් ඔයා කැමති විදිහට ඒවා කරගන්න. edit ගියාම මේ ටික තියෙනවා. හරි. මේක ගහගන්න. ඔය ඉස්සෙල්ලාම මේ ටික type කරලා ඉවරලා තමයි මේක insert situation ගිහිලා add new source කියලා book එකේ author ගේ නම ඔයාලගේ නම title එක year එක city එක publisher කරේ කොහෙද කියලා ඒ ටික දාලා okay කරන්න. ඒතර ඒ ටික ඔක්කොම ටික උතන පල්ලෙන් පල්ලට වැටෙයියා. හරිද? හරිද ළමයි? හරි සර්. එතකොට මම හිතනවා අද ඔයාලට මේ ටික පැහැදිලි වෙන්නද කියලා මොනවා හරි තියෙනවා නම් ඔයාලා මගෙන් අහගන්න පුළුවන් ඕන වෙලාවක කෝල් කරන්න. ඒතර මේ groups ඔක්කොම මම දැන් මේ වෙනකොට කියලා දීලා ඇත්තේ මම ඉතින් මේකට කියනවා clipboard group එක cut copy paste මේකට කියනවා format painter bold italic underline subscript superscript stricto subscript superscript text effect highlight color font color clear all formatting change case increase decrease font size මෙතනට ගියාම bullet tag ගන්න පුළුවන් number එකක් ගන්න පුළුවන් definition list multiple list හරි එතන මේ ටික indent A to Z සමහරක් වෙලෙ මෙන්න මේ වගේ එකක් තියෙනවා බලාගෙන ඔක දාද්දි
මෙන්න මේ අයින වලින් එක දිගට ඔය වගේ වැටෙනවා. ඒක මතක තියාගන්න ඔන්න ඔක ඉස්සල්ටි වෙන්න පුළුවන්. ඒක ආවම ඔක ක්ලික් කරගන්න. ඒකට ඒක අයින් වෙනවා. හරි. බෝඩර් එකක් දාන්න පුළුවන්. ෂේඩින් එකක් දාන්න පුළුවන්. ලයින් එකේ ස්පේස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ස්ටයිල් එක ගැන කතා කරා. ෆයින් රිප්ලේස් විතරයි කතා කරන්න තියෙන්නේ. ෆයින් කියන්නේ මෙන්න මේකයි. මට ඕන වචනයක් හොයන්න CTRL F ගහනවා. මට ඕන කම්පියුටර් කියන එක ෆයින් කරගන්න ටයිප් කරනවා කම්පියුටර් කියන එක. කම්පියුටර් කියන එක ෆයින් කරා. මට ඕන කම්පියුටර් කියන එක රිප්ලේස් කරගන්න සිලෙක්ට් කරා. රිප්ලේස් කරන්න ඕන නම දෙනවා. කම්පියුටර් කියන තැන මధుසංග කියලා රිප්ලේස් කරගන්න ඕන දුන්නා. රිප්ලේස් කියන එකේ ගාම කම්පියුටර් කියන එක මధుසංග කියලා ඒක රිප්ලේස් වෙනවා. වෙනවද රිප්ලේස් වුණා. කම්පියුටර් කියන එක මధుසංග කියලා වුණා. ඊළඟට ආයි කම්පියුටර් කියන තැනට යනවා. ඒක රිප්ලේස් කරගන්න ඕනද කියලා අපි බැරි වෙලාවත් ආයතනයක වැඩ කරගෙන යද්දී ටයිප් කරා පේපර් 100ක්. පේපර් 100ම තියෙන එක වචනයක් වැරදි. ඔය එක වචනේ හදන්න ගියොත් පේපර් 100ම පෙරලා ඉන්න ඕනේ. ඒ පේපර් 100 තියෙන එක වචනේ එක ෆන්ක්ෂන් එකකින් වෙනස් කරගන්න පුළුවන්. එක ෆන්ක්ෂන් එකකින් වෙනස් කරගන්න පුළුවන්. එක ෆන්ක්ෂන් එකයි වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි පුතේ find and replace තියෙන්නේ. අවශ්‍ය වචනේ කම්පියුටරෙන් හොයාගත්තා. नेविगेशन කරලා හොයාගත්තා. හොයාගත්තට පස්සේ replace කියලා තියෙනවා. එතනට ගියා. replace all කියන එක දුන්නේ ගමම්ම replace with කියන තැනට ගිහිල්ලා වැරදි වචනේ හරි විදියට ටයිප් කරා. වැරදි එක හරි විදියට ටයිප් කරගත්තා. මෙතන උඩින් පෙන්නන වැරදි එක තියෙන තැන find වෙලා replace කියන තැන හරි එක ටයිප් කරා. ටයිප් කරලා ඉවරලා replace කියන එකේ බුබු ගමම්ම ඔක්කොම ටික replace වෙලා යනවා. all දුන්නේ ගන්න. ඔව්. ඔව්. සර් මේ ඔතන දිනනනේ සර් මේ කම්පියුටර් කියලා දිනනනේ සර් උඩ මාතෘකාවක් වගේ. ඔව්. ඒක විතරක් අපිට රිප්ලේස් කරගන්න බැරි සර් ඡේදයේ තියෙන කම්පියුටර්ස් කියන ඒවා නැතුව. පුළුවන්. ඒකට මම ඒක විතරක් රිප්ලේස් කරන්න. දැන් කම්පියුටර් කියන එක විතරයි දැන් රිප්ලේස් වෙන්නේ බලන්න. කම්පියුටර් කියන එක විතර අනිත්‍ය වෙන්නේ නැහැ. දැක්කද? දැන් කම්පියුටර් කියන එක රිප්ලේස් වුණා. හරිද? තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. පැහැදිලි නේද? නෝනිස් පැහැදිලිද? දමිත්‍රා පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පැහැදිලිද? හරි. හරි. එහෙනම් අදට පන්තිය නතර කරනවා. ජීස් පීටයි ළමයි. Yes, we sir. Peter sir, thank you sir. Thank you, sir. Good night. Yes.